නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතල සජ්ජායනා කරනවා මං කිව්වම කියන්නේ. හැබැයි මේ හරියට අවධානයෙන් අහන්න කියන හරි. මොකද මේ එතකොට අර මේ හිතට යනවත් වැඩි. කාලකාරාම සූත්‍රය ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාකේතේ විහෙරති කාලකාරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාසින් තං තථාගතස්ස විදිතං තං තථාගතෝ න උපට්ඨාසි යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමීති වදෙය්‍යං තං මම අස්ස මුසා යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමිච නච ජානාමීති වදෙය්‍ය තමහං ජානාමිච නච ජානාමීති වදෙය්‍යං තම්පස්ස තාදිසිමේව තමහං නේව ජානාමි න ජානාමීති වදෙය්‍යං නජානාමීති වදෙය්‍යං තම්මම අස්ස කලී ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දට්ඨා දට්ඨබ්බං දිත්තං න මඤ්ඤති
අදිත්තං න මඤ්ඤති දට්ඨබ්බං න මඤ්ඤති දට්ඨාරං න මඤ්ඤති සුතං සෝතබ්බං සුතං න මඤ්ඤති අසුතං න මඤ්ඤති සෝතබ්බං න මඤ්ඤති සෝතාරං න මඤ්ඤති මුතං මෝතබ්බං මුතං න මඤ්ඤති මුතං මෝතබ්බං මුතං න මඤ්ඤති අමුතං න මඤ්ඤති මෝතබ්බං න මඤ්ඤති මෝතාරං න මඤ්ඤති විඤ්ඤාතං විඤ්ඤාතබ්බං විඤ්ඤාතං න මඤ්ඤති විඤ්ඤාතං විඤ්ඤාතබ්බං විඤ්ඤාතං න මඤ්ඤති විඤ්ඤාතං විඤ්ඤාතබ්බං විඤ්ඤාතං න මඤ්ඤති අවිඤ්ඤාතං න මඤ්ඤති විඤ්ඤාතබ්බං න මඤ්ඤති විඤ්ඤාතාරං න මඤ්ඤති ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදීයේව තාදී සම්හාච පන තාදිම්හා අඤ්ඤෝතාදී උත්තරීතරෝවා පනීතතරෝවා නත්ථීති වදාමීති යං කිංචි දිත්තං ව සුතං මුතං වා යං කිංචි දිත්තං ව සුතං මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං අජ්ජෝසිතං සච්ච මුතං පරේසං නතේසු තාදී සය සංඋතේසු නතේසු තාදී සය සංඋතේසු සච්ඡං මුසාචාපි පරං දහෙයං සච්ඡං මුසාචාපි පරං දහෙයං ඒකංච සල්ලං පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතා තත් අජ්ජෝසිතා යත්ථ පජාවිසත්තා අජ්ජෝසිතා යත්ථ පජාවිසත්තා ඥානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නත්ථි තථාගතන්ති ඉච්ඡරයි සූත්‍රය පොඩි කෙටි ගැඹුරුයි මේ සූත්‍රේ අර්ථ පොඩ්ඩක් බලන්න මේක මේ දවස්වල කතා කරගෙන යන කරුණුත් එක්ක ගොඩාක් වටින දේශනාවක් මේ දවස්වල අර පැහැදිලි කරමින් සිටී යෙදෙන යෙදීම හෙවීම තුලින් සිදුවන්නේ ඊතර වීම යෙදීමක් බව ලැබීමක් සිදුවන්නේ යෙදෙන යෙදීම සෙවීම තුලින් ඊතර සිදුවන්නේ ඊතර වීම යෙදීම ලැබීමක් වෙන්නේ නැහැ. මෙන්න මේකම සංක්ෂිප්ත වශයෙන් අර මම කවුද කියන පොතේ කියලා තියෙනවා. කියන්නේ යෙදීම දැන් මේක ඒ පොතේ මම අර්ථකථන කරලා තියෙනවා. යෙදීම කියන්නේ දැන් ඔන්න අහනවා බලනවා යෙදීම සත්‍ය වශයෙන් හොයනකොට දැන් අහනවා කියන එක බලනවා කියන එක සත්‍ය වශයෙන් හොයනකොට සත්‍ය වශයෙන් හොයනවා කියන තැනදී මගේ සංකල්පයකට ඉඩ නොවෙන්නට ඕනේ. යෙදීම සත්‍ය වශයෙන් හොයන තැනදී යෙදීම ලැබීමක් හැටියට නොයෙදී ඊතර වෙනවා. අහපව් යෙදීමක් කියන කතාව නෑ. දැන් අපි බලන්න යනවා මෙහෙම එකක්. යෙදීම සත්‍ය වශයෙන් හොයද්දී සත්‍ය වශයෙන්ම යෙදුනේ කොහොමද කියලා හම්බෙන්න ඕනේ. දැන් අපි ආයේ විග්‍රහයක් කරන්න යන්නේ ඇහුණ විදිහ කියන්නේ මෙන්න මේකයි හරියටම. දැක්ක විදිහ කියන්නේ මෙන්න මේකයි හරියටම.
ඔන්න ඕකට නේද ගොඩක් අය හොයන්නේ. ඇහුණ විදිය කියන්නේ මේකයි, දැක්ක විදිය කියන්නේ මේකයි. එතකොට මොකද වෙන්නේ? අහපව් ඒ කියන්නේ සත්‍යවාදීව නොසිතපු නිසා අහපව් මුලට පනිනවා. ඒ කියන්නේ නොහිතපු මෝඩකමට. දැන් අපට ඉස්සලාම යෙදුණනේ යෙදීමක් දැන් ඇහෙනවා පේනවා. ඔය දෙකනේ තියෙන්නේ. ඇහෙනවා පේනවා කියන එක හරියටම සත්‍යවාදීව හිතන්න ගන්නේ මෝඩකමින් ඉද්දිනේ. නේ? දැන් මෝඩකම තියෙනවා නම් අපිට යෙදෙන්න විදියක් මට ඇහෙනවා මට පේනවා කියලා යෙදෙන්න විදියක් නෑ. ඒතර මෝඩකමින් ඉන්න තැනකට තමයි පෙන්වන්නේ යෙදුන යෙදීමක් ගැන සත්‍ය වශයෙන් හොයන්න කියලා. යෙදුන යෙදීමක් ගැන සත්‍ය වශයෙන් හොයන්න පෙන්වන්නේ මෝඩකමක් එක්ක යෙදුන යෙදීමක් හම්බෙච්ච නිසා. අපි බලන්න යනවා ඒ යෙදුන යෙදීම හරියට හම්බ වෙන්න. යෙදුන යෙදීම කියන කාරණා කියන්නේ ඇහෙනවා පේනවා කියන මේ සිද්ධිය තමයි යෙදුනේ. මේ යෙදීම දැන් අපි හොයන්න පටන් ගන්නවා අර මෝඩකමකට ඉඩක් නොයෙදෙන්න. හොයන්න පටන් ගන්නකොට යෙදුනේ මෝඩකම කියන්නේ. යෙදීම හොයනකොට සත්‍ය වශයෙන්ම ඇහෙනවා පේනවා කියන ස්වභාවය යෙදීමක් හැටියට ලැබෙන්නේ නැහැ. සිදුවන්නේ ඊතර වෙයි. ඕක හරියට නොවුනට පස්සේ වෙන කෙනෙක් බාහිරින් අහගෙන ඉන්නකොට එයාට දැන් ඕනේ මොකද්ද? හරි දැන් ওই යෙදිච්ච පෙනීම ඇසීම කියන එකේ සිදුවන්නේ හරියටම කොහොමද කියලා දැනගන්න. ඒකයි අර මේ ක්‍රමානුකූල මාර්ගය වැඩෙන්නේ නැතුව අපි අර මේ මුල ටික අහපව අපට අලුත් විග්‍රහයකින් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් එහෙම නොවන විදිහේ ලස්සන පැහැදිලි කිරීමක් මේ කාලකාරම් තුළ තියෙනවා. අපි බලමුකෝ මේකේ සූත්‍රේ මම හිත කරනවා. පොඩි අර්ථ විශ්ලේෂණයක් කරගන්න මේකේ තියෙන මේකෙදි මේ අතරමැදි ප්‍රශ්න වලට කමන්නේ මොනවා හරි තේරෙන්නේ නැති මොනවා හරි හිතන්න ඕන කාරණයකට සාකච්ඡාවක් එක්ක මම කරන්නේ. එතකොට මේකත් මේ ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු එක නේ වමෙස දන් වශයෙන් තියෙන්නේ. බුදුරණවහන්සේ ඒ කාලේ වැඩ වාසය කරේ සාකේත නුවර කාලකාරාම. එතකොට දැන් මේ සූත්‍රයේ කාලකාරාමි කියලා නම වැටුනේ වෙන දෙයක් නිසා නෙමෙයි කුමන් නිසාද බුදුරණවහන්සේ වැඩ සිටපු තැන තමයි සාකේත නුවර කාලකාරාමී භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරේ. ඉතින් ඒ නිසා තමයි සූත්‍රයට කාලකාරාම කියන නමක් යෙදුනේ. ඒක වෙන මොකක්වත් කතන්දර නැහැ. తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි එකල්ලි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් නමතනවා භික්ඛවෝති මහණෙනි කියලා. භාග්‍යවතුන් වහන්සේ දැන් මේ කාටද මේ දේශනාව කරන්නේ? භික්ෂූන්. ඒතර භික්ෂූන් කියන්නේ කවුද? බුදුරණවහන්සේ මේ මහණ වෙච්ච අය. එතකොට ඒ අයට මේ පරියායක් කියලා දෙනවා. ඒ කියන්නේ එහෙනම් ඒ අය හොඳට හිතීමත් එක්ක යොමු වෙලා තියෙනවා. ඒතකොට මේ හැම පැත්තක්ම මෙතෙන්ද බලන්න වෙනවා. ඉතින් මහණෙනි කියලා එමතුවාට පස්සේ බලන්න ඒ කියන්නේ හරීම මේ වගේ දේවල් බලනකොට අර බුදුරණවහන්සේ වෙනුවෙන් මහාන වෙච්ච ශාසනය වෙනුවෙන් මහාන වෙච්ච මේ අයට බුදුරණවහන්සේ ඒ අවස්ථානුකූලව ඒ ධර්මපරියායක් ඉදිරිපත් කරන්න යොමු වෙනවා කියන මේ සිද්ධිය බලන්නකො. කියන හරිම සුන්දරයි. මහණෙනි කියලා අමතනවා. භික්ෂූන් නමතනවා බදන්තේජිතේ භික්ඛු භගවතෝ පච්චස්සවසෝ. භගවා එතනවච. භික්ෂූන් කියනවා ස්වාමීනි කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිවෙදන් දෙනවා. බලන්නේ මේ සම්බන්ධතාවය. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේක වදාරනවා. දැන් ඔන්න භික්ෂුවේ බුදුරණවහන්සේ අතර හරි සමීප සම්බන්ධතාවය සහ නැමියාව කියන මේ සියල්ලක්ම මේ මූලික ටිකෙන් ඉස්මතු වෙලා ඉවරයි. දැන් මහණෙනි කියලා එමතුව ස්වාමීනි කියලා නැමුණා. දැන් ඔන්න බුදුරණවහන්සේ ධර්මයක් කියනවා. ඔන්න භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේකෙදී යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය බුදුරණවහන්සේ දේශනා කරන මහණෙනි මේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකයා විසින්. ඒ කියන්නේ දෙවියන් සදේවකස්ස කියන්නේ දෙවියන් සහිත මරුන් බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව විසින්. ඒ කියන්නේ දැන් මෙතනදී මේ කියන්න කාරණාව තුළදී පැහැදිලි වෙනවා ඉස්සරලාම. ඔන්න දැන් ඉස්ලාම කියන්නේ දැන් මේ මහණින්ට අමතලා ලෝකේ සිද්ධියක් එක කියන්නේ. එතකොට දෙවියන් මරුන් බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන මේ ඕනෑම කෙනෙක්. ඒ කියන්නේ ලෝකයේ සිටින ඕනෑම කෙනෙක්. ඒ සියල්ලම දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියචිතං අනුචරිතං මනසං කරුණු කීපයක් කියනවා. දැන් අපි අර හතර විතරක් නෙමෙයි. දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියචිතං අනුචරිතං මනස හතක් කියනවා. දිත්ත සුත මුත විඤ්ඤාත පත්ත පරියචිත අනුචරිතං මනස.
එතකොට දිට්ඨ කියන ඔන්න ওই කාරණාව කියනවා දිට්ඨං දකින්න ලද. ඒ කියන්නේ දැකීම කියන කාරණාව පැහැදිලි කරන්නේ ඔන්න මේ අර ඊයේ පුන්නක සූත්‍රය අපි කතා කරද්දී පෙන්නේ මේ කින්නිසිතං මොකද්ද නිසිත භාවය කියලා අසුරු කරන කාරණාව. ඒ වගේ මෙතනදිත් මෙතනදී කියනවා මේ දකින්න. ඒ කියන්නේ දැකීම කියන කාරණාවක සිද්ධිය කතා කරන්නේ. දකින්න ලද, ඒ වගේම අසන ලද. දැන් එතකොට මෙතනදී හොඳට තේරුම් ගන්න දැකපු දේ, අසපු දේ කියන කතාව නෙමෙයි කියන්නේ. සිද්ධිය කියන්නේ. දකින්න ලද. දැන් කවුද මේ ලෝකයා? ලෝකයා කියන කාරණාව සිද්ධ වෙන්නේ ඕකනේ. දැකීම, ඇසීම, ඒ කාරණා. ඒක දකින්න ලද, අසන ලද, ඊළඟට දැනෙන ලද, දැනගන්නා ලද. ඒ වගේම තමයි පත්තම් පැමිණි. කියන්නේ පැමිණි කියන එක යම් දෙයක් තුල ඉන්නවා කියන කාරණාව. ඊළඟට පත්තම් පරිේශිතං හොයන ගතිය. කියන්නේ දැන් හොයන ගතියක් කියනවා දැන් අපි. දැන් ඒකත් ගතියන්නේ. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම, ලැබීම. ඔන්න ලැබීම කියන කාරණාව ඒත් දැන් මම අපි ඇවිලිම යෙදීමක් කියන කාරණාවත් එක්ක පැහැදිලි කරන්නේ. ඊළඟ මේ හතර කතා කරත් ඔක්කොම හරි. නමුත් අර මේකෙන් අර ටිකක් අර දැන් අපි ගත්තොත් එහෙම අපි දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියන කාරණාව මූලික ස්වභාවයක් හරි මේ සිදුවෙන මූල ස්වභාවයකින් සනට යනවා. නමුත් අපිට සම්පූර්ණ සිද්ධියම ගත්තාට පස්සේ ලැබීමක්, ඊළඟට සෙවීමක්, ඊළඟට අනුචරිතම් මනසින් ඒ අනුව හිතීම. ඔන්න සිදුවෙන කටයුතු ටිකක් කියන්නේ. අන්න ඒක තමහන් ඥාන මම දන්නවා. දැන් ඒතර බුදුරණවහන්සේ ඉස්සල්ලාම පැහැදිලි කරන කාරණාව තමයි මේ දැන් හොඳට තේරුම් ගන්න මේ ලෝකේ ඕනම කෙනෙක් ඔහුගේ මේ සිදුවීමේ කෘත්‍යය. එහෙම නැතුව තරංග දැනගත්තා වූ තරංග දැකගත්තා වූ සියල්ල අර රූපරාමු කියන කාරණාව නෙමෙයි. ලෝකයේ ඕනම කෙනෙක් දැකීම, දකින ලද, අසන ලද, දැනෙන ලද, දැනගන්න ලද, ලැබෙන ලද, ඊළඟට හොයන ලද, මනසෙන් අනුභව විතරක කරන ලද කියන මෙන්න මේ සිදුවීමක් තියෙනවා. මේ සියල්ලක් මම දන්නවා. දැන් ඒතකොට මෙතන කතා කරන්නේ කවුද? ඉන්න බුදුරයන් වහන්සේ ඉන්නා වූ ලෝකයේ අය පිළිබඳව ඉන්න බුදුරයන් වහන්සේ ඉන්නා වූ ලෝකයේ අය පිළිබඳව ඒ ලෝකයේ අය තුළ සිදුවන වැඩපිළිවෙල පිළිබඳව බුදුරන් වහන්සේ සම්පූර්ණයෙන් දන්නවා කියනවා. ඔන්න පළවෙනියෙන්ම කියන කාරණා. එතකොට දැන් අර මමත් අර නිතරම කියන්නේ අපි යෙදෙන කාරණාවක් හොයන්න කියන කාරණා. දැන් එතකොට දැන් මේ සිදුවීම දැන් ඔන්න කියලා දෙනවා. දැන් මේක ඔක්කොම දන්නවා. දන්නේ නැහැ කියන්නේ බුදුරන් වහන්සේ. ඊළඟ කාරණා බලන්න. ওই විදිහටම පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේ දෙවියන් මරුන් බමුණු සමන බ්‍රාහ්මණය සහිත මෙන්න මේ ලෝකේ දකින්න ලද, අසන ලද, දැනෙන ලද, දැනගන්න ලද, පතන නෙමෙයි ලැබෙන ලද, ඊළඟට හොයන ලද, මනසින් කල්පනා කරන ලද මෙන්න මේ කාරණාවන් දැන් කලින් කිය මොකද්ද? දන්නවා ඔක්කොම. සියල්ලම දන්නවා. දැන් සියල්ලම දන්නවා කියනකොට ලෝකේ ඉන්න කෙනෙකුට ගිහිල්ලා ඉවරයි ඉන්න බුදුරජාණන් වහන්සේ මේ හැම එකක්ම දන්නවා දැන්. අය කතා කරන්න දෙයක් නැහැ. නේ? දන්නවා කියලා කරන්නේ නැත්නම් කරන්නේ අභඤ්ඤාසි. මම ඒක අවබෝධ කරගත්තා. ඒ සියල්ලම තමහන් අභඤ්ඤාසි. මම මේ සියල්ලක්ම මනවින් අවබෝධ කරගත්තා. දැන් දැන් පෙන්නනවර දන්න දේ අවබෝධ කරගත්තා කියන පැත්තට. තමහන් අභඤ්ඤාසි. ඒ සියල්ලක් මම අවබෝධ කරගත්තා. ඒ තරක් නෙමෙයි. තථාගතස්ස විදිතං. තථාගතයන් වහන්සේ ඒ කාරණා තථාගතයන් වහන්සේ ඒ සියල්ලම දැනගෙන කියන්නේ ඒ සියල්ලම දැනගෙන කියන්නේ විදිතං කියන්නේ අර දැන් අර මජ්ජේ සූත්‍රෙත් පැත්තට යෝබන්ත විදිත්වාන කියලා. එතකොට අවබෝධ කරගත්තා කියන එක කියනවා ඒක තව තීරෝ කරලා පෙන්නනවා විදිතං. ඒ කියන්නේ ඒක මේ දීමත් එක්ක හොඳින්ම ඒක අවබෝධයක් වෙලා තියෙනවා. ඊළඟට තං අතහගතෝ නූපට්ඨාසි. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න මේකේ කරුණක් කියනවා. මේකේ තව හිතන්න පැත්තක් තියෙනවා. දැන් මේ කවුද මේක කියන්නේ? බුදුරජාණන් වහන්සේ. කාටද කියන්නේ? භික්ෂුවන්ට. මොකක්ද කියන්නේ? ලෝකේ සියල්ලක්ම එදෙන කාරණා දන්නවා කියන්නේ. දැන් දන්න කාරණාව දන්නේ බුදුරජාණන් වහන්සේනේ. කියන්නේ ඉන්න මම. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉන්න මම තමහන් ඥානාමි කියලා කියන්නේ. ඉන්න බුදුරජාණන් වහන්සේ දන්නවා. ඊළඟට ඉන්න අයටම කියනවා
තමන් අබ්බඤ්ඤාසී. මං ඒ කාරණා විශේෂයෙන් අවබෝධ කරගත්තා. දැන් ඒ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් ඒක විශේෂයෙන් අවබෝධ කරගන්න යන තැනදී බුදුරජාණන් වහන්සේ ඉන්න බුදුරජාණන් වහන්සේට ditthිත මුත විඤ්ඤාත පත්ත පරිස අනුචේතන මනසා කියන කාරණාවක් ලැබීමක් හිතෙනවද? නෑනේ. ඉන්න බුදුරජාණන් වහන්සේට ඒක ලැබීමකට දෙන්නේ නෑ. ඇයි ඉන්න බුදුරජාණන් වහන්සේ බවක් ලැබෙන්න විදිහක් නෑනේ අබ්බඤ්ඤාසි වෙන්න එනකොට. හැබැයි අබ්බඤ්ඤාසි වෙන්න යන්නේ යෙදුන කාරණාවක් එක්ක ඥානාමි කියන කාරණාවක් එක්ක හොයන්න යද්දී නේ. නැත්තම් බෑනේ කරන්නේ. නැත්තම් මේක නිකන් හිස් කියලා කියන්නේ. නෑ යෙදෙන කරුණ එක්ක හොයන්න යනවා. හොයන්න යන්නේ කවුද? ඉන්න බුදුරජාණන් වහන්සේ. ඒතර ඉන්න බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන තැනදී ඉන්නවා දැන්. හොයාගෙන යන තැනදී ඒ කාරණාව අවබෝධ වුණා කියන කාරණාවත් එක්ක යොමු වෙනකොට ඉන්න බුදුරජාණන් වහන්සේට ditthිත මුත විඤ්ඤාත කියන එකක් අවබෝධ වුණා කියලා ලැබෙනවා. ඒ කතාව වෙන්නේ නැහැ නේ. ඊළඟට බලන්නකෝ ඊළඟට කියන්නේ තමහං විදිතා කියලා කියන්නේ තන් තතහගතස්ස විදිතා. තමහං විදිතං කියන්නේ මං ඒක විඳිනවා කියලා කියන්නේ නැහැ. මං ඒක අවබෝධ කරගෙන ඉන්නවා කියලා කියන්නේ නැහැ. දැන් ඔන්න ආයෙත් හිතලා බලන්න ඉන්න පිරිසකට ඉන්න බුදුරන් වහන්සේ මේ ලෝකේ සියල්ලක්ම දන්නවා කියලා ඒක අවබෝධ කරගන්නවා කියලා කියන්නේ බුදුරන් වහන්සේ. ඉන්න කෙනාමයි. ඇයි ඉන්නවනේ අවබෝධ කරන්නේ හොයන්න යනවා කියන එක. හැබැයි අවබෝධය කියන කාරණාවක් එක ඒ තුලට යෙදුනට පස්සේ ඉන්න බුදුරන් වහන්සේට ඒ දේ හම්බ වෙනවා. නෑ. එතකොට ලෝකේ කතා කරන මම කියන බුදුරන් වහන්සේ නැතුව බුදුරන් වහන්සේ ඒ වගේ අවස්ථාවල අමතන්නේ මම කියලා නෙමෙයි බුදුරන් වහන්සේ කියලා. එකෙක් අමතන්නේ මම. ඉන්න මම. ඔක අපට හම්බ වෙනවා මොකේද හම්බ? අලගද්දුම සූත්‍රය. සද්ධා මාත්‍රය, පේම මාත්‍රය විග්‍රහ කරන තැනයි. සද්ධානුසාරී සෝතාපන්න විග්‍රහ කරන තැනයි. සද්ධානුසාරී සද්ධා මාත්‍රය කියනකොට ධර්මයේ මුල් කරගෙන කාටද පහදින්නේ? මට පහදින්නේ. අනිත් ඒවා විග්‍රහ කරන්නේ තථාගතයන් වහන්සේට පහදින්නේ. මට නේ තථාගත සම්බෝධි. එතෙක් අනිත් කරුණ පහදින්නේ මට ඉන්න බුදුරන් වහන්සේට. ඉන්න. දැන් මෙතනදිත් ඔන්න ඉන්න මම තමයි හොයාගෙන යන්නේ බුදුරන් වහන්සේ. හැබැයි හොයාගෙන යද්දී අවබෝධත්වයටපත් වීම කියන කාරණාවේදී එතනදී ආ වෙන කවුරුත් ලෝකේ කතා කරන්න දෙයක් නැහැ. තථාගතස් විදිහට. තථාගතයන් වහන්සේ අන්නේ කාරණාව නියම ආකාරයෙන්ම ඒ විදිතා කියනකොට ඒක අර කියවිලා යනවා අවබෝධයෙන් යුක්තව ඉදිනවා. කියන්නේ අර පිටින් කතා කරනකොට අවබෝධයෙන් යුක්තව ඒ එක්ක ඉන්නවා කියන කාරණා. කියන්නේ පිටින් ඒ කියන්නේ. හැබැයි එතකොට මට මේක හම්බුණා කියන කතාවක් නැහැ. ඒකත් නෙමෙයි. තන් තථාගතෝ නම් පට්ඨානදී කියලා ඉවරනේ. තථාගතයන් වහන්සේ එහා එකතු වීමක් නැහැ. එකතු වීමක් නැත්තම් ඒ කාරණාවේ විග්‍රහය මොකද්ද? විග්‍රහ කතා කරන්න බෑ. කතා කරන්න බැරි විග්‍රහයක් ලෝකෙට කියලා දෙන්න නෙමෙයි කියන්නේ. ඒතකොට මෙන්න මේ පරයයන් අපි දැක්කේ නැත්තම් ලෝකෙට කියලා දෙන එකක් මේක කියන්නේ කියලා නැත්තම් අපට යනවා බුදුරන් වහන්සේ වෙනම ඉන්නවා එකතු වෙන්නේ නැතුව වෙනම ඉන්නවා. අයියර මේ කියන්න යන කාරණාව එක්ක යමු වෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට මේ අහගෙන යනකොට හැම විචක්ෂණ තීලිබුවත් එක්ක අන්න යාලා මේ හිතන්න යමු වෙනවා. එතකොට ඔන්න තථාගතයන් වහන්සේ නෝපට්ඨාසි. ඊළඟට දැන් එහෙම කියනකොට ඒ කාරණාව කියනකොට දැන් ඔන්න බුදුරජාන් වහන්සේ බව කියන කාරණාව කතාවක් යෙදෙන්නේ නැහැනේ. බුදුරන් වහන්සේ කියන කතාවක් දැන් මෙතනදී මේක කියලා ඉවරනකොට කියලා ඉවරයි. කියන්නේ ඉන්නා වූ කෙනෙක්ගේ කතාවක් කියවිලා ඉවරයි. මේ ඒක කියවෙන්නේ නැහැ. තනිකර ධර්මපරියායක් කියවෙන්නේ. ඒක ධර්මපරියායක් කියවෙන තැනදී පිටින් කෙනෙක් අහගෙන හිටියොත් එහෙම අර කින්දිට්ඨික සූත්‍රයේදී අර අනාථපිණ්ඩික කියන්නේ මේ ඕක අනාථපිණ්ඩිකට කියන්නේ ඕකත් දිට්ඨියන්නේ කියලා. එතකොට අනාථපිණ්ඩික කියනවා නේ මේ වෙන වැඩපිළිවෙල ඒකත් අතහැරන වැඩපිළිවෙලක් තියෙන කියලා. දැන් එතනදී අර කියපු කාරණාවේ සිදුවීමේ වැඩපිළිවෙලට අනුගත වීමක් නැතිව කියපු කාරණාව නිකන් ඔහේ හුදු විග්‍රහයක් විතරක් වෙලා. හුදු විග්‍රහයක් විතරක් වුණාට පස්සේ ඒ විග්‍රහය ලබන කෙනෙක් ඉන්නවා. කියපු වැඩපිළිවෙලට අනුගත වෙලා නැහැ. ඒ විග්‍රහය ලබන කෙනෙක් ඉන්නවා. ලබන කෙනාට ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ. ඒ විග්‍රහය ලබනවානේ.
අන්න විග්‍රහය ලබන කෙනෙකුට ප්‍රශ්නයක් වෙන කාරණාවක් නොවෙන්න ඊළඟට දැන් අවබෝධයේ කියපු කාරණාව එක්කම ගත්තාම එතන මේ සංසිද්ධිය ගැන බුදුරණවහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. දැන් කලින් පෙන්නුවානේ දන්නවා කියන එක හරියටම කිව්ව දන්නවා. දැන් එතන බොරුවක් කිව්වේ නැහැ. දන්නවා කියන කාරණාව කියන එක බොරුවක් කියලා කිව්වේ නැහැ. එතකොට අන්න හොඳට තේරුම් ගන්න මේක මේ එතන ඉන්න අයට ඒ හිතීමත් එක්ක අනුගත වෙන්න දුන්න එක. ඊළඟට කියනවා මේ ditthුත මුත විඤ්ඤාත පත්ත පරිචිත කියන මෙන්න මේ කාරණාවන් තමහන් මම දන්නවායයි කියලා කියනවා නම් ඒක මගේ බොරුවක් වෙනවා. මම දන්නවාය කියලා කියනවා නම් තමහන් ඥාන දැන් කලින් කිව්වා දන්නවාය කියලා. දැන් කියනවා දන්නවාය කියලා කියනවා නම් ඒක බොරුවක් වෙනවා. දැන් කලින් කිව්වේ අන්න අර ඉන්න කට්ටියත් එක්ක මේක කියාගෙන යනවා. කියාගෙන යද්දී දැන් ඔන්න මම අර මුලින්ම දැන් පැහැදිලි කරේ. දැන් යෙදෙන කාරණාව අපට ඇහෙන එකයි පේන එකයි. දැන් අපි මේකේ ඇත්ත හොයාගෙන යනවා. ඇත්ත හොයාගෙන යද්දී අපි කිව්වොත් එහෙම ඇත්ත හරියට සත්‍යවාදීව ඊතර වීම වැඩපිළ හමුනොත් මම නම් දැන් ඇහැට පේන විදිහේ රූප පේන විදිහ හරියටම දන්නවා. සද්ද ඇහෙන විදිහ හරියටම දන්නවා. ඔහොම කියන කාරණාව හරිද වැරදිද? වැරදි. ඒ දැන් හරියටම රූප පේන විදිහක් තියෙනවා. හරියට රූප පේන විදිහක් ඔය තියෙන. මෝඩකමනේ රූප පේනවා කියලා කාරණාව තියෙන්නේ. මෝඩකමනේ ඇහෙනවා කියන කාරණාව ඉදලා තියෙන්නේ. ඉතින් හරියටම පේන විදිහක් තියෙනවද? හරියටම ඇහෙන විදිහක් තියෙනවා කියලා ගත්තොත් හරිද? නෑ වැරදි. එතකොට මම මේ කාරණාව දන්නවා කිව්වොත් ඒක බොරුවක් වෙනවා. හැබැයි මේ කියන්නේ කාටද? දැන් කියන්නේ කොතෙන්ද කියන්නේ? කලින් කිව්ව දන්නවා කියලා. කලින් දන්නවා කියලා කියන්නේ අර ඉන්න කෙනෙකුට කියාගෙන යනවා. දැන් අවබෝධය කියන පැත්ත මේ හොයන වැඩපිළිවෙලක් කියාගෙන යනකොට ආයේ ඒ කාරණාව ගැන දන්නවා කියලා කියන්නේ එවැනි හිතිල්ලකට යොමු කරන වැඩපිළිවෙලක් එක්ක. එතකොට මම දන්නවා කියලා කිව්වොත් ඒක බොරුවක්. ඇයි මේ කාරණාව එහෙනම් වෙලා නැහැ. ඊළඟට කියනවා ඒ විදිහටම ඒ ditthුත මුත විඤ්ඤාත කියන කාරණාවන් දැන් කලින් දන්නවා කිව්වා දැනුත් දන්නවා කිව්වොත් බොරුවක් කිව්වා. ඒක මම දන්නවයි දන්නේ නැයි කියලා කිව්වොත් දන්නවයි දන්නේ නැයි කියලා කිව්වොත් තම්පස්සතාවසි ඒකත් ඒ විදිහමයි. දන්නවයි කියලා කියනවනම් දන්නේ නැයි කියලායි කියනවනම් ඒකත් ඒ විදිහමයි කියනවා. ඊළඟට මම ඒක දන්නවත් නෙමෙයි දන්නේ නැත්තේත් නෙමෙයි කියලා කියනවනම් තම්මම අස්ස කලී ඒක මගේ තියෙන ලොකු වැරද්දක් කියලා. දැන් හොඳට බලන්න මේ කරුණු ටික එක බලනකොට බුදුරණවහන්සේ පෙන්වන්නේ ලෝකයට කරන මාර්ගයක් නේ. වැඩෙන මාර්ගයක්. යෙදෙන ජීවිතයේදී විචක්ෂණයත් එක්ක වැඩෙන මාර්ගයක් වෙනවා. වැඩෙන මාර්ගයක් පෙන්න අද මම අර මුලින් කිව්වේ. පටන් ගන්නකොටම ඒක හොයාගෙන යද්දි කරන මාර්ගය තුල ඉන්නවනම් ආයි මුලට පයින්න බෑනේ. දැන් මේ සිදුවෙන්නේ ආයි මුලට පයින් එකක්. මුලට පයින්නකොට අර ලෝකයේ සිදුවෙච්ච කාරණා එක ගත්තාම අන්න උත්තරයක් ඕන. එතකොට මම දන්නවා කිව්වොත් ඒකත් බොරුවක් වෙනවා. දන්නවයි දන්නේ නැහැ කියලා කිව්වොත් ඒකත් ඒ බඳුමයි. දන්නවයි දන්නේ නැහැ කියලා කියනවා නම් එයාට අන්න ඒ කාරණාවක්මයි. එතකොට දන්නවයි දන්නේ නැහැයි කියලා කියන මෙන්න මේ කාරණාව යන්නේ දන්නවයි දන්නේ නැහැයි කියන කාරණාවට යන්නේ දැන් එහෙනම් දන්නවා කියන කාරණාවක් එදින් නැහැ කියනකොට අනිත් පැත්තෙන් කිව්වලා ඉවරනේ දන්නේ නැහැ කියලා ලෝකෙට. හැබැයි දන්නවා කියලා කලිනුත් කිව්වා. දෙවෙනි කාරණාව කියද්දි ඥානාමිති අස්ස මුසා කියනකොට දන්නේ නැහැ කියලා කිව්ලා නන්නේ. දැන් ඉන්න කෙනෙක් ගන්නෙ ඔකනේ. ප්‍රතිපදාව අනුව ඒ සිද්ධියට ඉඩ දුන්නේ නැත්තම් දන්නවයි කියන කාරණාව බොරුවක් කියලා කියන තැනදී ගන්නෙ මොකද්ද? දන්නේ නැහැ කියලා. එතකොට දැන් එහෙනම් මෙතනදී තම්හං ඥානාමිති වදෙය්‍ය මම තම්මම අස්ස කලි.
දන්නවා කියලා ගත්තොත් ඒක බොරුවක්. ඒ කියන්නේ නම් ලෝකේ ඉන්න කෙනෙකුට ඒ කියන්නේ මොකද්ද? දන්නේ නැහැ කියලා. හැබැයි දන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඇයි දන්නේ නැති බවක් එහෙනම් ගන්නවා. දැන් මෙතනද කිව්වොත් එහෙම මම තමහන් නජානාමි කියන්නේ මම දන්නේ නැහැ කියලා කියනවනේ ඒක බොරුවක් කිව්වා. ඒකෙන් කියලා ඉවරයි. මම දන්නවා කියලානේ. මම දන්නේ නැහැ කියන එක බොරුවක් කිව්වොත් එහෙම එකෙන් කියලා ඉවරයි දන්නවා කියලා. හැබැයි දන්නවා කියන කාරණාව කලින් මුලින් කතා කරගෙන ආවේ. මෙතනදී පෙන්වන්නේ දන්නේ නැහැ කියන කාරණාවක් තුලට යන්න නෙමෙයි. දැන් අර මම අද සාකච්ඡාවේදී කොහෙද කිව්වේ? අපි හැම වෙලෙම යන්නේ නත්තිකින්චි පැත්තට කියලා. ඒ කියන්නේ අපි හැම වෙලෙම ඊතර වෙනවා සක්කාය නිරෝධය කියලා අපි අර අපට නෑ කියන පැත්තක් අපි තුල යෙදිලා. එතකොට දැන් අන්න ඒ වගේ දැන් මම දන්නවා කියලා ගත්තොත් ඒක බොරුවක් කියලා කියන තැනදී එහෙනම් යනවා මේ ක්‍රමයට ගියේ නැත්නම් දන්නේ නැති බවක් කියන්නේ. හැබැයි මේ ක්‍රමයට කියනවා දන්නේ නැති බවක් කියලා යන්නේ නැහැ. දන්නවා කියලා කිව්වොත් බොරුවක් කියනවා. ඊළඟට කියනවා දැන් ඒ විදිහටම දැන් දන්නවා කියන්නත් බෑ. දන්නේ නැහැ කියන්නත් බෑ. දන්නවා කියන කාරණාව වෙන්නේ නැහැ කියන තැනදී ඇත්තට මෙතන සම්පූර්ණ උත්තරේ දීලා ඉවරයි. නමුත් මේ සියල්ලක්ම එක්ක දෙනවා දන්නවයි දන්නේ නැහැ කිව්වොත් ඒකත් එහෙමමයි. දන්නවයි දන්නේ නැහැයි කියලා කිව්වොත්. එතකොට දන්නවයි දන්නේ නැහැයි කියලා කියනවා කියන්නේ දන්නවත් නෙමෙයි දන්නේ නැත් නෙමෙයි. දැන් අපට ඔය ටිකෙන් උත්තරයක් ඕනේ නේ. ප්‍රතිපදාව අනුගත වෙන්නේ නැත්තම් අබ්බඤ්ඤාති උචිතං කියන කාරණාවත් එක්ක යමු වෙන්න ගියේ නැත්තම් දැන් මේ යමු වෙන විදිහ තමයි අර ඊට පස්සේ පෙන්වන්නේ. ඒ සිදුවෙන විදිය. ඉතිකෝනි කියලා. ඉතිකෝ භික්කවේ තථාගතෝ මෙන්නම තථාගතයන් වහන්සේගේ ස්වභාවික තථාගතයන් වහන්සේ කියලා එතන අදහස් කරන්නේ ඇත්තටම මේ බුදුරණන් වහන්සේ පිළිබඳව. හැබැයි රහතන් වහන්සේගේ විග්‍රහය තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. එතකොට දන්නවයි දන්නේ නැහැයි කියන දෙකටම යන්න බැරි වෙන්න කියනවා. ඒකත් එහෙමයි. දන්නවත් නෙමෙයි දන්නේ නැත් නෙමෙයි. ඒකත් වරද්දක්. එතකොට එහෙනම් කිසිදු විදිහකින් ලෝකයේ ඉන්න බවක් එක්ක නිර්වචනයකට ඉඩක් දීලා නැහැ. එහෙනම් මොකද්ද මේ කියලා හිතමු නැති කෙනෙකුට ආයෙ පෙරලා ප්‍රශ්නයක් එනවා. හිතමු කෙනාට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. හිතපු නැති කෙනාට මේ ප්‍රශ්නේ ආපහු එන්නේ. ඇයි ඊතර වෙන විදිහට සිදුවීමක් වුණේ නැහැ. ඊළඟට ඔන්න පැහැදිලි කරනවා. ඉතිකෝ භික්කවේ තථාගතෝ දිත්තා දට්ඨබ්බං දිත්තං න මඤ්ඤති. අදිත්තං න මඤ්ඤති දට්ඨබ්බං න මඤ්ඤති දට්ඨාරං න මඤ්ඤති. මහණෙනි මෙසේ දැන් ඔන්න මේ තථාගතයන් වහන්සේගේ සිදුවීම මෙසේ වන මේ විදිහටයි මෙසේ ඉති කියනකොට මෙසේ මහණෙනි මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දැකීම කියන කාරණාව. දැන් මොන ওই විග්‍රහය දැන් අතන ඔලෝ කුරුවල් වෙච්ච එකක් වෙනවනේ. නේ? ඇයි දැකීම කියලා කාරණාව උපට්ඨාසි වෙනකොට ඔය කාරණා ටික ඥානාමි කිව්වොත් බොරුවක් වෙනවා. ඥානාමි නජානාමි කිව්වොත් ඒකත් එහෙමයි කියනවා. න ඥානාමි න ඥානාමි කියනකොට ඒකත් දෝෂයක් කියනවා. දැන් හරි ප්‍රශ්නයක්. එතකොට හරි ප්‍රශ්නයක් අපි අර නිගමනයක් දෙන්න කියනවා. දැන් පැහැදිලි කරනවා ඒක දැන් මේක පිටින්නේ මේ සිද්ධිය කිව්වේ. ඒ සිදුවීම ditthමුත විඤ්ඤාත කියන කරුණු අඩලා පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? අථාගතයන් වහන්සේ දැකීමෙන් වෙන්න දිත්තං දට්ඨබ්බං දිත්තං නමඤ්ඤති. දැකීම කියන කාරණාවෙන් වෙන් වූ දැකීමක් කියන කාරණාවක් හැඟෙන්නේ නැහැ. දැකීමෙන් වෙන්ව දැකීමක් ඇති බව හැඟෙන්නේ නැහැ. හැඟීමක් නමඤ්ඤති මඤ්ඤණාවක් නැහැ. දැන් ඔන්න පොඩ්ඩක් හිතන්න. දැකීමෙන් වෙන්ව දැකීමක් බව හැඟීමක් හදෙන්නේ නැහැ. දැන් අපි අහගෙන ඉන්නකොට දැන් යෙදීම ඇසීමනේ. යෙදීම ඇසීම වෙච්ච කාරණාව සත්‍යවාදීව හිවිමිදී හොයන කාරණාව දැන් අපි කරන වැඩේ වෙලා.
එතකොට යථාර්ථවාදී වෙනකොට ඊතර වෙනවා. යථාර්ථවාදී වෙනකොට ඊතර වෙනවා. හැබැයි දැන් අපි දැන් හොයනකොට යන්නේ තියෙන්නේ. දැන් තියෙන කාරණාව යෙදීම ඇසීමක් වෙලා නෙමෙයි. හොයන්න පටන් ගත්ත එකත් එක්ක. දැන් තියෙන මොකද්ද? හෙවීම කියන කාරණාවත් එක්ක. විචක්ෂණයත් එක්ක තියෙන්නේ. අපි පිටින් ගත්තොත් එහෙම. හැබැයි අපි ඊට පස්සේ දැකීම කියන කාරණා නැත්නම් ඇසීම කියන කාරණාව යථාර්ථයේ ඒ විදිහටම සිදුවෙන්න ඉඩ නොදී ඒ කියන්නේ දැක්කොත් දැක්ක විතරයි අතුරු විතරයි කියන කාරණා එකට ඉඩ නොදී අපි අහපව් ඒ කියන්නේ ඒ විචක්ෂණයට යන නොදී හිතලා ඉවර වෙලා මොකද්ද කියලා අපට අහපව් ඒ ඇසීම ඒ දැකීම පිළිබඳව කරුණක් එන්නේ දැන් කතා කරන්න ඕනත් ඇයි ඒක අහපව් දැන් උන ආයි පොඩ්ඩක් දැන් දැන් ඇහෙනවනේ පේනවනේ දැන් මේක නේදුනේ මේක හොයනවා මේක හොයාගෙන යද්දී ඇහෙන පේන එක දැන් ඒ කාරණාව හොයාගෙන යනකොට මගේ මනෝලෝකයක් එක්ක නැත්තම් අපි දාගත්ත සංකල්පයක් නතුව ඇත්තම හොයන් යන්නේ දැන් මේක හරියට නම් ඊතරන යාට ප්‍රශ්න වෙන්නේ නැහැ දැන් ඊතර නැති කෙනාට ප්‍රශ්නේ තියෙන විග්‍රහය දෙන්න තියෙන්නේ එතකොට ඒ කාරණාව හොයාගෙන යද්දී ඊට පස්සේ අපට ඒක වුණේ කොහොමද? දැක්කේ කොහොමද? ඇහුනේ කොහොමද? ඔය ප්‍රශ්නේ එන්නේ දැකීම ඇසීම කියන සිද්ධියට අමතරව දැකීමෙන් පරිබාහිර මේ ගැන කතාවක් කරන්න හම්බ වෙනවා. නැද්ද? දැන් දැකීම දැන් ඇසීම කියන මේ සිද්ධිය හොයාගෙන යද්දී හරියට හොයන කෙනාගේ ස්වභාවය ඊතර වීම. හැබැයි එහෙම නැතු පෙරලා ප්‍රශ්නයක් එන්නේ. ඒක සිදුවුනේ කොහොමද දැකීම? දැන් හෙව්වනේ. හරි දැන් හරියට කියන්න බලන්න. දැන් ඒ දැකීම කියන සිද්ධියෙන් පරිබාහිරව වෙනම වෙලානේ. අන්න තේන නෙමෙයි. තේන වෙලා. එයින් වෙලා. එයින් වෙලා එහිත් වෙලා වෙන තැනකත් වෙලා අතරත් වෙලා. දිත්තන් ඩට්ටප් දිත්තේ දිත්තමත්තන් හික්මුන් නැති තැනදී මොකද වෙන්නේ? අන්න තේන වෙලා, තත්ත වෙලා, ඉද හුරන් උභයමන්තරෙත් වෙලා. දැන් දැකීමෙන් පරිබාහිරව තියෙනවනේ. දැකීම පරිබාහිරව නැතිනවා. හැබැයි දැකීමෙන් පරිබාහිර දැකීමෙන් වෙන්ව දැකීම කියන කාරණාවෙන් වෙන්ව දැකීමක් බව දැකීමෙන් කියන නේ කියන්නේ දැකීමේ වෙන්නෝ දැකිය යුත්තා. ඒ කියන්නේ දැකීම කියන කාරණාවේ වෙන්න මේ විග්‍රහයක් තියෙනවා කියන හැඟීමක් නැහැ. දැන් අපට තියෙනවා දැකීමෙන් වෙන්න මේ විග්‍රහය. මම තවත් සරලව කිව්වොත් එහෙම. ඔයාලා මෙහෙට එනකොටත් දැකීම සිද්ධ වෙනවා. ඊළඟට එනකොටත් ඒක හැම සිද්ධ වෙනවා. නේ? ලෝකේ මට්ටමින් ගත්තාම ගොරෝසුව මොකද වෙලා තියෙන්නේ? දැකීමෙන් පරිබාහිරව තියෙනවනේ. ඒ දැකීම හබව දැකීම කියන සිද්ධියට අමතරව ඊට පස්සෙත් තියෙනවා. කලින් ආපු ආරණ්‍යටමයි යන්නේ. වෙන කොහෙටවත් නෙමෙයි. ඇයි ඒ දැකීම බොල් උනේ නේ? දැකීම කියලා සිද්ධියක් තියෙනවා කියලා අරන්නේ ගන්නස හොයන්නේ. ඒක කියන්නේ එහෙම කතාවක් අපිට තියෙනවා සර්. මේ දැන් දැකීම කියන කාරණාව දීම අත්දැකීම හොයන කොටසන්නේ. දැන් මට සාන්නසි ඉන්නවා කියලා දැකීමේදී අත්දැකීමක් නෙවෙයි සාන්නස. දැකීමේදී එහෙම රසක් තියෙනවා කියලා. ඒකට දැකීමේ සිද්ධියක් තියෙනවා කියලා අත්දැකීමක් යථාර්ථවාදී වෙනකොට වෙන්න බෑ. වෙන්න බෑ එහෙම සර්. එතකොට දැකීම කියන එක වෙන එකකින් මනගන්න කියන්නේ. දැන් අත්දැකීමෙන් හේතුවේ කොහෙලකොට සාන්නස දැකීම කියන කාරණා වෙන් කරලා ගන්න විදිහකුත් හම්බෙන්නේ නැහැ. ඔව්. හරි. ඒ කියන්නේ යථාර්ථවාදී වෙනදී එහෙම තමයි. එතකොට එයාට ඒ ප්‍රශ්නේ අහම වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අහම වෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ ඒ කාරණාව එන්නේ ওই සිද්ධිය ඒ විචක්ෂණයත් එක්ක සිදු නැති නිසානේ. ඒක සිදු නොවුනහට පස්සේ මොකද වෙන්නේ අපට දැන් කලින් දැක්කනේ ඇහුණානේ පෙනුණානේ හිතුණානේ මෙම සිද්ධියක් තියෙනවනේ. එතකොට දැන් අපිට ඒ ගැන අපට හිතන්න ඕනකමක් ආපහු වේදුනේ ඇයි? දික්කේ දිත්තමත්තන් නොහික්මෙච්ච නිසා
පරිබාහිර වුණා. දික්ක මතන් ඉක්මුණේනේ. එතකොට එයින් වුණා. එහෙත් වුණා. මෙහෙත් වුණා. අරහෙත් වුණා. අතරත් වුණා. දැන් ඔක්කොම ඉවරයි. ඒක නෑ කියන්නේ. එහෙම එකක් නෑ. දැන් එහෙම එකක් නෑ කියනකොට එහෙනම් මේ දැකීම කියන කාරණාවක් මෙහෙම වුණ තියනවා කියන තැනට එහෙනම් ගිහිලා තියෙනවා යහපව. එහෙමත් යන්න ඉඩ තියෙනවානේ. හරි පරිබාහිරවනේ එහෙනම් දැකීම හිමව තියෙනවා. පරිබාහිරවනේ. දැන් අර වාර කියන්නේ කි එහෙම ගන්න බෑනේ. ඒ කියන්නේ දැකීම කියන එකක් හරි දැන් තියෙනවා කියන එදීමක් ආවනම් ඒකත් අපි දාගත්ත සංකල්පයක් නේ. ඒක දකිනකොට දකින බව අත්දැකීමක් නෑ. නෑ ඒ අත්දැකීමක් ලැබෙනවා නම් හැබැයි මෙහෙමයි අත්දැකීමක් නෑ කියන විග්‍රහයකට අපට ලඟුනොත් එහෙම අත්දැකීමක් නෑ කියන විග්‍රහය නෑ කියන එදීමක් ලැබෙනවා. නේ? නෑ කියන එදීමක් ලැබෙනවා. ඒකට ඒකටත් ඉඩක් නැති වෙන විදිහ වැඩ පිළිලක් නේ. ඊළඟ කරුණු තුනත් එක්කම බලන්න. එතකොට ඊළඟට කියනවා අදිත්තං නමඤ්ඤති. දැන් දැකීමෙන් පරිබාහිර වූ දැකීමක් කියන කාරණාවක් එදින් නැති වෙනකොට නිකම්ම ඉස්මතු වෙන කාරණාවක් වෙනවනේ. ඒක න විග්‍රහයක් දෙන්න බැරි එකක් නෑ කියන පැත්තට සියුම්ම යනවනේ. නෑ කියන පැත්ත දැන් එහෙනම් ඒක දැන් දැකීම කියන කාරණාව එහෙනම් ඒක අපේ වචන වලින් තව ටිකක් දානවා බහුවිය නෑ ස්ථිර නෑ. ඒ කියන්නේ මේ වචන ටිකක් දාලා අපි මේ වචන වලින් අපි අර වැටහීම නැත්නම් අවබෝධය කියන කාරණාවට සමීප වෙන්නේ නැතුව මගේ පැත්තට සමීප වුණොත් එහෙම අපට සිද්ධ වෙනවා එහෙනම් නිරෝධය කියන කාරණාවේ අර්ථයක් හැටියට අදිත්තම් මඤ්ඤතියලා. හැබැයි නිරෝධය අර්ථයක් හැටියට. ඇයි නිරෝධය ලැබුණා? නිරෝධය ලැබුණේ දැකීම කියන කාරණාවක් යෙදෙන්නේ නැහැ කියලා අත්දැකීමක් හැටියට විග්‍රහයක් මෙහෙට ලැබුණා. මට ලැබුණා. හැබැයි එහෙමත් නෑ අදිත්තම් නමන්නේ. දැන් සානස මගෙන් කියවුවොත් එහෙම දකිනා කියන කාරණාවේදී අත්දැකීම විස්තර කරන්න කියලා මම දන්නස ඒක හම්බෙන්නේ නැහැ කියලා මට අත්දැකීමක් නැහැනේ. ඔය මම එහෙම කියනවා මේක බොරුවක්. ඔව්. ඒක ලැබෙන්නේ නැහැ කියලා. ඒක හම්බෙන්නේ නැහැ කියලා අත්දැකීමක් කතා කරන්න බෑ. අදිත්තම් නමඤ්ඤති අදිත්තම් මඤ්ඤති කියන්නේ දැකීමක් නැහැ. දුටුවක් නැහැ. ඒ කියන්නේ දුටුවක් නැහැ නොදුටුවක් තියෙන්නේ. දුටුවක් කියන කාරණාවක් එදිලා. ඒ කියන්නේ ඒක ලැබෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒක තනිකර බොරුවක්. එහෙම මඤ්ඤණ එහෙම හැඟීමකුත් නැහැ. ඊළඟට අදිත්තං නමඤ්ඤති දට්ඨබ්බං නමඤ්ඤති දට්ඨාරං නමඤ්ඤති. ඒ කියන්නේ දුටුව නැහැ කියන දුටුවක් කියන ඒකත් හැඟීමක් නැහැ. ඊළඟට දැකිය යුත්තක් කියන හැඟීමක් නැහැ. දකින්නෙක් කියන හැඟීමක් නැහැ. දැකිය යුත්තක් දකින්නෙක් කියන මේ කාරණා ටිකත් එක්කනේ අපට දැකීම පිළිබඳව දැකීමෙන් පරිබාහිරව හෝ දැකීමක් ඇති බව විග්‍රහයක් තියෙනවා. හැබැයි එහෙනම් දැකීමක් නො කියන කාරණාවට නියන්නදී ඒකක් වෙන්නේ නැහැ. දැන් මේ මොකද්ද මේ විස්තරي කියලා දෙනවානේ. අපි ඒක ආයෙ මතක තියාගන්න. කියලා දෙනවා කියන කාරණාවක් උනාට පස්සේ සිදුවිය යුත්තේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. සෙවීමක්. ඒ කියන්නේ එකක් යන්න ඒකකටම ඉඩක් දීලා තියෙනවා. දැන් අපට මෙහෙම වුණොත් එහෙනම් දැන් ඕන සිදුවෙන දේ තමයි මොකද්ද? දැන් නමඤ්ඤති කියලා තියෙන්නේ. දැන් අපි බලන්න ගියොත් එහෙම දැකීමෙන් පරිබාහිර දැකීමක් නැති බව ලැබීම. දැකීමෙන් පරිබාහිර දැකීමක් නැහැ කියන කාරණාවක් අත්විඳීම. දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක එහෙම අත්විඳිනවා කියලා කතා කරන්න බැරි නෝනේ. ඊළඟට දැන් නොදුටුවක් කියන කාරණාවක්වත් නැහැ කියලා එහෙම හැඟීමකුත් නැහැ කියලා අත්දැකීමක් ලැබීම. දකින්නෙක් කියන කාරණාවකුත් හැඟීමක් නැහැ කියලා දකින්නක් කියන කාරණාවකුත් හැඟීමක් නැහැ කියලා අත්දැකීමක් ලැබීම. දැන් මේ එකක්වත් අත්දැකීමක් ලැබීමේ විග්‍රහයක් නෙවෙයි. සියල්ලක්ම තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරට ඉඩක් තියෙන්නේ. එහෙනම් මේකේ මේ කියන කාරණාව එක හිත පෙළවෙනවා හිතන්න. මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මම
මේ දවස් ටිකේම කියපු සාකච්ඡා ටික සහ දේශනා තුළදී අර ඒ හොයන ක්‍රමයේ අද ලයිතර කිව්වේ හිතන්න එකක් තියෙනවා. නමුත් එතනින් එහාට යන්නේ නැහැ කියලා. අර ඒකට අර උද්‍යෝගේ මදි. ඇයි අපි වෙන ඒ වගේ මොකක් හරි läග්ගෙන ඉන්නවා. මොනවා හරි දෙයක läග්ගෙන ඉන්නවා. එතකොට අපි මේ läග්ගෙන ඉන්නේ නැතුව අපිට හිතන්න කියන කාරණා ඉස්මතු වෙලා ආවනම් මේ කියපු කාරණාවත් එක්ක මේ විග්‍රහයත් එක්ක අපට පුදුම විදියට තියෙනවා ප්‍රශ්නයක් ජීවිතේ. අන්න ඒක තමයි මේ යෝනිසෝ මනසිකාරයේ කියන කාරණාව පුදුම විදියට ඉස්මතු වෙලා ඉන්නේ. දැන් මේ දැකීම ඇසීම ගැන හොයාගෙන යන තැනදී මෙන්න මේ පරියායක් තව ඇහුණාට පස්සේ ඒ හිතන්න තියෙන කාරණාවේ පැත්ත විවෘත වෙනවා. ඇයි දැකීමෙන් පරිබාහිර වූ දැකීමක් දැකීමෙන් වින් වූ දැකිය යුත්තක් බව හැඟීමක් නැහැ. නොදැකීම නොදුටුවක් නොදැකීමක් කියන හැඟීමක් නැහැ. දකින්නෙක් කියන හැඟීමක් නැහැ. දකින්නක් කියන හැඟීමක් නැහැ. එතකොට එහෙම කියනකොට එහෙනම් දැන් නොදුටුවක් කියන්න බැරි වෙනවා. මොකද මොකුත් නෑ න කියන කාරණාව දාන්න බැරි වෙනවා. දැන් අපිට නිකම්ම නිරායසයෙන් වෙන්නේ කන්නේ. එහෙනම් එහෙම කාරණාවක් වෙන්නේ නැහැ. අපි නිරෝධය කියන කාරණාව විතරීම කියන කාරණාව අපට මම ඉඳලා අපට වෙන අර්ධාන්විත භාවය. එහෙනම් මේ දැකීම කියන කාරණාව කියන සිද්ධිය ඒකක් හම්බවීමක් දෙන්නේ නැහැ. හැබැයි ඒක මට නම් හම්බුනේ අදිත්තම් මඤ්ඤති වෙලා නේද? මට හම්බුණා නම් අදිත්තම් මඤ්ඤති වෙලා. ඇයි මම ඒකේ විග්‍රහය දෙන්නේ? එහෙනම් ඒක අත්දැකීමක් වෙන්න බෑ. ඒ කියන්නේ අත්දැකීම කියන්නේ මට ලැබෙන තවත් වූ නිගමනයක් වෙන්න බෑ. ඒ විදිහටම වන්න ඊටු ටිකක් පෙන්නනවා. සුතං සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති. මුතං මෝතබ්බං මුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති මෝතබ්බං නමඤ්ඤති මෝතාරං නමඤ්ඤති. විඤ්ඤාතං විඤ්ඤාතබ්බං විඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති. ඒ ටිකෙත් කියන්නේ විදිහටමයි. ඇසීමෙන් පරිබාහිර වූ ඇසිය යුත්තක් බව හඟින්නේ නැහැ. නොඇසිය යුත්තක් බව හැඟීම නොඇසීමක් බව හැඟීමකුත් නැහැ. ඇසිය යුත්තක් බව හැඟීමකුත් නැහැ. අසන්නික් බව හැඟීමකුත් නැහැ. දැනීමෙන් පරිබාහිර වූ දැනීමක් බව හැඟීමකුත් නැහැ. නොදැනීමක් බව හැඟීමකුත් නැහැ. දැනීම දැනෙන්නෙක් බවත් දැනෙන්නක් බවත් හැඟීමක් නැහැ. දැන් අපි සරලව ගත්තොත් එහෙම අපි කාටවත් විග්‍රහයක් දෙන්න පුළුවන්ද? පෙනීම, ඇසීම, දැනීම කියන මේ ඕන කාරණාවක් ඒ බවක් නැතුව විග්‍රහයක් තියෙනවා. පෝච්චිය මෙතන ඉස්සරහ තියෙන කේතලේ. කේතලයේ බවක් නැතුව පෙනීමක් කියන කාරණාව, ඒ කියන්නේ පෙනෙන බවක් නැතුව පෙනීම කියන කාරණාවේ පෙනීමක් කියන විග්‍රහයක් දෙන්න පුළුවන්ද? ඇසීම කියන එක දෙන්න පුළුවන්ද? දැන් පෙනීමක් නෙදී දැන් අපිට හිතුනේ පෙනීමක්. දැන් අපිට මාව පේනවා කියලා. පෙනීමක්. දැන් මේ පෙනීම පිළිබඳ විග්‍රහයක් දෙන්න පුළුවන්ද? පෙනෙන දෙයක්, පෙනෙන බවක් කියන කාරණාව නැතුව. දැන් අපි දන්නවනේ විතර පෙනීම සිද්ධ වෙලා තියෙන්නේ. හරිනේ? හරි එහෙනම් ඒ පෙනීම විග්‍රහ කරන්න බලන්න. පෙනෙන බවක් නැතුව විග්‍රහ කරන්න පුළුවන්ද? බැහැ. බලන බවක් නැතුව විග්‍රහ කරන්න පුළුවන්ද? ඒත් ඇසීම කියන කාරණා අහන දෙයක් බව ඇහෙන කෙනෙක්තරව විග්‍රහ කරන්න පුළුවන්ද? බැහැ. ඉතින් එහෙනම් මේ වඤ්ඤාණාවම තියෙනවා. දැන් මට මොකක් හරි දැනෙනවා වේදනාව. දැනෙන බවක් දැනෙන කෙනෙක් කියන කාරණාවෙන් තුර අපිට දැනීම විග්‍රහ කරන්න පුළුවන්. හිතෙන බවක් හිතන කෙනෙක් කියන කාරණාවෙන් තුර හිතීමක් විග්‍රහ කරන්න පුළුවන්. හොඳට බලන්න විග්‍රහ කරන්න බෑ. එහෙනම් අපේ විග්‍රහය තියෙන්නේ දිට්ඨ උතමුත විඤ්ඤාත කියන කරුණ තුලදී මොකක් එක්කද? අපි මේ කාරණාව මේ කරුණ එක්ක අපට තියෙන්නේ දකින්නක් අහන්නක් දකින්නේ අහන්නේ දැනෙන්නක් දැනෙන්නේ හිතන්නක් හිතන්නේ ඔය කරුණ එක නෙමෙයි විග්‍රහයක් ආවනේ. ඔය කරුණ වලින් තොරව කිසිම විග්‍රහයක් දෙන්න බෑනේ. එහෙනම් ඔක්කොම තියෙන්නේ ඒ දිට්ඨ උතමුත විඤ්ඤාත කියලා කතා කරා නම් කතා කරන කාරණාව තුලදීම තියෙන්නේ දකින්නේ අහන්නේ දැනෙන්නේ කියන මෙන්න මේ කරුණක් විතරයි. හැබැයි ඒක නමන්නේ කියලා. අන්න ඒක තමයි
මම අර කිව්වේ එක සාකච්ඡාවකදී එහුව බව කේවලි ඊළඟට එහුව බව කේවලි දිත්තේ දිත්තමත්තන් කියන සුතේ හුතමත්තන් කියන මෙන්න මේ කාරණාවේ අර්ථාන්විත භාවය. දැන් මේ පැහැදිලි කරනවා ඒ ටික. ඔන්න දැන් ඒකක්වත් ඔන්න දැන් හොඳට හිතලා බලන්න. අපට දකින අහන දැනෙන දැනගන්න කියන කරුණු එක යෙදෙනකොට ඒකේ අර්ථය අපි දෙන්නේ සිද්ධිය සම්බන්ධ කරලා දකින්නක් දකින්නෙක් අහන්නක් අහන්නෙක් දැනෙන්නක් දැනෙන්නෙක් දැනගන්නක් දැනගන්නෙක් කියන කාරණාවෙන් තොරවද තොර විග්‍රහ කරන්න පුළුවන්ද? බෑ. ඒකේ හිතන්න කිව්වොත් එහෙම විද්‍යාවක් සානසී කියන්නේ මම ඉන්නවා මට මේක තියෙනවා කියලා එහෙම ස්වරූපයකින් සත්‍යවාදී කියන්න බෑ නිසා. දැන් මට තේරෙනවා කියන කාරණා ඒක හිම තමයි. ඒක කියන්න ඕනේ නැහැ. හිතීම කියන කාරණාවක් එක්ක සත්‍යවාදීව ජීවිතයේ යෙදීමේදී ඉතින් කාටද මොකද්ද කියන්න තියෙන්නේ? කතාවක් වෙනවද ඒකට? නේ. ඒ කියන්නේ සත්‍යවාදීව හිතීම කියන කාරණාව වෙද්දී ඔය කතාව වෙනවද? එහෙනම් ඔය කතාව වෙන්නේ කොතනද? සත්‍යවාදීව හිතෙන්නේ නැති නේද? ඒක ප්‍රඥාව හිතනද නේද? ප්‍රඥාව වේදනවන ඒ කාරණාව වෙන්නේ නේ. දැන් අපි ලෝකේ විග්‍රහ කරන්න පටන් ගන්නකොට දැන් මේකත් පටන් ගන්නකොට ඥානාමි කියලා දෙනවනේ. පටන් ගන්නකොට දැන් කියලා දෙනවා කාට හරි. හැබැයි අර්ථානිත භාවය කියන කාරණාවේදී ඒකට වෙන කතන්දර දෙයක් නැහැ. ඊතර වීම. එතකොට හරි කතාවනේ. හැබැයි මොකක්ද ඒකනේ? ප්‍රඥාව. නේද? ඒක නොවේදොන තැනදී තමයි අපට අර පිළිවෙල අර ආයේ විග්‍රහයකට එන්න ඉඩක් තියෙන්නේ. ඉතින් ප්‍රඥාව ඉදනකොට සිදු වෙන්නේ මොකක්ද? ඊතර වීම. නේ? එහෙනම් අර විග්‍රහය කතා කරනවද? නැහැ. අර මම මුලින් පටන් ගන්නේ කිව්වේ ලෝකයා හොයන්නේ හරියට හෙන් දකින විදිහ. හරියට කණෙන් සද්ද අහන විදිහ. අවිද්‍යාවෙන් කියන කාරණාව මතක. ඒ සිද්ධියනේ හොය. අන්න ඒකයි කියන්නේ නැතේ නැතත් නේවිද නගුරන්න ඔබේ මන්තරේ. ලෝකයට තියෙන නේද? සොයන්න සම්භවීය. ඔව්. අන්න ඒක තියෙන්නේ. ඒ ඇත්තටම ඒකත් එක තමයි හැම වෙලෙම හරි විග්‍රහයක් ලබන්න ඕනකම. ඒ කියන්නේ පුදුම විදිහට තියෙනවා. දැන් අපේ යම් මට්ටමකට අපි හිතීමක් අපි තුළ ඉස්මතු වෙද්දී අර ඒ කාරණා විග්‍රහය සම්පූර්ණයෙන්ම කියන එක නෙමෙයි මම කිව්වේ අද උපසාකච්ඡාදී නැතපැත්ත ගන්න ඉඩ තියෙනවා. නැතපැත්තත් කියන එක වැරදි කියන මතත් ඉඩ තියෙනවා දෙකම. ඒ දෙකම ඉඩ තියෙනවා. හැබැයි අර කාරණු වලට විග්‍රහයට ගොඩාක් ඉඩ අඩුයි. දැන් ඒකෝට බලන්නකෝ. බුදුන් වහන්සේ ධර්මයෙන් තොරව පාරායන වර්ගයේ කට්ටියයි ආලාර කුද්ද කරා පුත්‍රයයි ඔය විදිහේ ධර්ම පරියායකට යන්න කොච්චර චින්තනයක් තිබිලා තියෙනවද නේ ජීවිතේ විමුක්තියක් කියන කාරණාව අර්ථාන්විත වෙලා තියෙනවා මොකද්ද නත්ති කිංචි බවක් ලැබීම නේ නත්ති කිංචි බවක් ලැබීම කියන කාරණාව හොඳට හිතලා බැලුවොත් එයාට ලැබුණ බවක් එක්ක තමන්ගේ අත්දැකීම් ලෝකයක් නැහැ. දැන් අපි හිතනවා පැත්ත කරලා ඉතින් එතන නැත්කින්ද කියලා ලැබෙනවනේ කියලා. නෑ එයාට ලැබුණ බවක් එක්ක අත්දැකීමක් නැහැ. එයාට ලැබුණ බවක් එක්ක අත්දැකීමක් නොලැබෙන විදිහ තමයි නැත්කින්ද කියන්නේ. එයාට ආවෙන විග්‍රහය. එයාට ආවෙන විග්‍රහයක් තියෙනවා. අන්න එකයි සක්කාය දිට්ඨිය කියන්නේ. අන්න එකයි මමත්වය කියන්නේ. ඊළඟට ඒක වැරදි කියලා වෙනාට පස්සේ දැක්කට පස්සේ ආයෙනම් ඒ දෙකම ගන්න බෑ කියලා ආයෙත් සක්කාය දිට්ඨියකට කොටු වෙන එකක් තියෙනවා. ඇත කියන එකත් තරදී ඇත කියන එකත් තරදී. සෙවුම්ම කොටු වෙන්නේ. අරක කොහොමද ඉතින් සාධාරණයි. ඒ කාරණාවට ඉඩක් එන්නේ නැහැ. මොකද ඊළඟට ඒ විග්‍රහයට යන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒ කියන්නේ විමුක්ති කාමීත්‍යයක් යම් මට්ටමකට අසාමාන්‍ය චින්තනයක් එක්ක ඉඳලා තියෙනවා. නමුත් දැන් ලෝකේ කතා කරන දෙතුතමත විඤ්ඤාණ කියන එකත් එක්ක. එතකොට දැන් මේ පරියයත් එක්ක මේ කියන්නේ. ඊළඟට කියනවා මොන බලන්න. ඉතිකෝ භික්ඛවේ තථාගතෝ ditta sutamuta විඤ්ඤාතබ්බේසු ධම්මේසු තාදීව තාදී.
ඔන්න බලන්නකේ ලස්සන කියමුනේ. දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බේසු තාදීයේව තාදී. මහණෙනි තථාගතයන් වහන්සේ මෙසේ වනාහි තථාගතයන් වහන්සේ දිට්ඨ සුත මුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු. ඒ කියන්නේ දුටු ඇසු විඳු දැනගත් කෙරෙහි. ඒ කරුණු කෙරෙහි. කෙරෙහි කියන විග්‍රහය නේ දැන් පෙන්වන්න කතා කරන කාරණා. අන්නේ ධර්මයන් කෙරෙහි මොකද වෙන්නේ? තාදීයේව තාදී. අන්න එසේ වූ සේක්ම එසේය. එසේමය. එහෙව් බවක් සේමය. එහෙව් බවකටම කිය. එහෙව් බව කියන කාරණාව මම අර කේවලි එහෙව් බව විග්‍රහය දුන්නේ. දිත්තය සුතය මුතය විඤ්ඤාතය කියන කාරණාවන් කෙරෙහි එහෙව් බව වුණා නම් දිත්ත සුත මුත විඤ්ඤාත බවක එදී මොකද වෙන්නේ? එහෙව් බව කේවලි බව වුණා නම් කවුද මනින්නේ? දිට්ඨියක් කියලා. දිට්ඨියක් කියලා මනින්නේ මොකක් එක්කද? සුතයක් කියලා මනින්නේ මොකක් එක්කද? මුතයක් විඤ්ඤාතයක් කියලා මනින්නේ මොකක් එක්කද? එහෙව් බව වුණා. දිට්ඨිය දිට්ඨ බවක් නා දිට්ඨිය දිට්ඨ මත්තන් නා. දිට්ඨිය කියන කාරණාවක දිට්ඨ බවක් මැනීමක් යෙදෙන්නේ නැහැ. යෙදුණා නම් එහෙව් බවක් නැහැ. තව මැනීමකට ගිහිල්ලා. කේවලී නැහැ. හැබැයි දිට්ඨ මුත විඤ්ඤාතබ්බේ ධම්මේසු එහෙව් බවකටම යමුනා නම් එහෙව් බවක නම් එහෙව් බවම නම් දිට්ඨ කතාවකෝ අන්න කේවලි සුත කතාව මුත කතාවකෝ විඤ්ඤාත කතාවකෝ කතාව නැහැ. තේරුණාද ඒක? එහෙව් බව කියන කාරණාව දිට්ඨිය දිට්ඨ මත්තන් කියන්නේ අන්න ඒ කාරණාව. දැකීම ඇසීම දැකීමක් කියන කාරණාවක් කියන මැනීම. අන්න අර මුලින් කියපු විග්‍රහය ටිකේ තියෙන්නේ. දැකීමක් කියන කාරණාව විග්‍රහයක් කියන්නේ දකින්නෙක් කියන විග්‍රහයත් එක්ක. හැබැයි දැකීමක් කියන කාරණාව විග්‍රහයක් අර්ථාන්විතවම සිදුවීමකට ඉඩ නැති වෙනවා. මොකක් එක්කද? දිට්ඨිය මත්තන් හික්මුණා. නැතේන තත්තනේ විදන පුරන්න ඔබේ මන්තරේ. හේතවන්ත දුක්ඛස. අන්න තාදී එහෙව් බව එසේ වූ සේක්මය එසේම. ඒ කියන්නේ එහෙව් ස්වභාවයමයි එහෙව්මයි. ආයි මැනීමක් නෑ. කතාව ඉවරයි. මොකද කතා කරන්නේ ඉන්නේ? කතාව නේ. නෑ එතකොට කතාව නෑ. මැනිල්ලක්. ඒ කියන්නේ දිට්ඨ කියන විග්‍රහයටවත් කතාව කියන්නේ කතාවකට ඉඩක් නෑ කියන්නේ දිට්ඨ කියන එක අදිට්ඨ කියන ලැබීම නෙමෙයි. දැන් අපට දිට්ඨ කියන එකට කතාවකට ඉඩක් නෑ කියනකොට දිට්ඨ බවක් එක්කනම් දිට්ඨ කතාව ඉඩක් නෑ කියලා මනින්නේ. දිට්ඨ කියන බවක් එක්කනම් දිට්ඨ කියන ඉඩක් නෑ කියලා මනින්නේ. ඒක අදිට්ඨ නේද? නේ? සුත බවක් එක්කනම් සුත බවකට ඉඩක් නෑ කියලා අපි කතා කරන්නේ. සුත බවක් එක්කනම් මැනීමක් නෙමෙයිද? එහෙනම් සුත බවක් එක්ක සුත බවට ඉඩක් නෑ කියන්නේ මොකද්ද? අසුත. එහෙනම් දිට්ඨ බවක් කියන කාරණාවක් කතාවක් යෙදිච්ච තැනදී අපට ඉදිරිය තියෙනවා. දැන් මෙතන දිට්ඨිය කතාව එහෙම එකක් හේම නෙමෙයි. දැන් මැන්නද නැද දෙපැත්තකින්. දැන් දිට්ඨ බවක් අපට ඉදිරිය තියෙනවා. යෙදිච්ච එක හොයනවා. දැන් මෙතන දිට්ඨ බවක් ලැබෙන්නේ නැහැ. දැන් මැන්නද නැද්ද? මැන්න. ඒක අදිට්ඨ බවයි. දිට්ඨ බවක් එක මැන්නේ. දැන් දෙපැත්තකින් මැන්න. අපි කරන කාරණාව හරිද? මොකද්ද හරිද? දිට්ඨ බවක් කියන කාරණාව මනින්න ඉඩක් නැහැ. හැබැයි අපි මනින්න දෙන්නේ නැහැ කියලා මැන්නේ. දිට්ඨ බවකින්. නැද්ද? දිට්ඨ බවක් අපිට දැන් මනින්න ඉඩක් නැහැ කියලා අපි මැන්නේ දිට්ඨ බවකින් නෙමෙයිද? එහෙනම් මේක අදිට්ඨ බවයි කියන්නේ තියෙන්නේ. සාසේ දිට්ඨ බව අදිට්ඨ බව මොකක් හරි කියන්නේ විඤ්ඤාතයක් එක්ක තමයි. ඒ පැත්තට ගිහිල්ලා. පිළියම් බලනකොට. ඒක නිසා අපේ හිව්බව කියන්නේ සත්‍යයේ ක්‍රියාවක් වගේ. ඒක දාගන්න හොඳ නැහැ. එතකොට අපිට හපව අපි වෙනම නිගමන වලට යනවා. ඒ කියන්නේ ලෝකේ ප්‍රාථමික මට්ටමේ එක කියන්න පුළුවන්. හැබැයි එහෙම කිව්වොත් එහෙම පටන් ගන්න එහෙම කාරණාවක් කියන්නේ. නැති ඒ සත්‍යෙක් නැහැ කියන බවකින්
කියන විග්‍රහය කතා කරන්නේ ආයේ සත්‍ය බව කියන්නේ. අපි මේ මොන නිගමනයකට දෙන්න කියත් අහව අර බව තමයි මේ මනින්නේ. එතකොට ක්‍රමය විතරයි. යම් බවක් මනීමේ විග්‍රහයකට එන්න තියෙනවා. ඊට පස්සේ මේකේ මොනවද තේරුම් නැති කරවන තියෙනවද ගහන්න. තේරෙන්නේ නැති කියන්නේ හිතන කරවන තියෙනවනේ. ගාථා ටික අනේ තව ටිකක් තියෙනවා. තම්හාච පන තාදිම්හා අඤ්ඤෝතාදී උත්තරීතරෝවා පණීතරෝවා නත්ථීති වද. දැන් කියනවා මොකද්ද? මෙන්න මේ තාදී කියන කාරණාවට වඩා වැඩි වූ ප්‍රණීත වූ තවත් වූ තාදී බවක් එසේ බවක් එහි බවක් නැහැ. ඒ කියන්නේ නිවන නිරෝධය කියන කතාව තව විග්‍රහයක්. නැත්තම් එහි බව කියන කතාව තව විග්‍රහ වෙන කතා නෑ. ඊට වඩා ප්‍රණීත දෙයක් උත්තර දෙන දෙයක් නෑ. ඔන්න ඊළඟට ගාථා ටිකේ කියනවා දෙකයි තියෙන. යං කිංචි දිත්තං සුතං මුතං අජ්ජෝසිතං සච්ච මුතං පරේතං. යම් කිසි අය නතේසුතාදී සය සච්චම් මුසා තාවි පරන්දහෙය. අන්‍ය අය සත්‍යයයි කියනවද යම් කිසි දෙයක් හගිනවද? සත්‍යයයි කියලා යම් කිසි දෙයක් කෙරෙහි යොමු වෙනවද? සත්‍ය කියන කාරණාවට යොමු වෙනවද? එවැනි කාරණාවක් සත්‍යයි කියලා හගින්න ලැබුණ යම් කිසි කාරණාවක් තියෙනවද? දකින්න, අහන, විඳින මෙන්න මේ එල්බ ගන්න දෙය, අජ්ජෝසිතං läග ගන්න දෙයක්. එතකොට සත්‍යම් මුතං ඒ කියන්නේ අන්‍ය අය සත්‍යයි කියලා ගන්න එකක් වෙනවා. දිට්ඨ සුත මුත අජ්ජෝසිත කියන මෙන්න මේ කාරණාවන් එක ඒ සියල්ලම සය සංගුතීසු. ඒ සියල්ලක්ම මොකක් එක්කද මේ කාරණාව කරන්නේ? ස්වකීයත්වයේ කොටු වෙලා. සංගු සංගුතයේ කොටු වෙලා තමයි කියන්නේ. දිට්ඨ සුත මුත කියන කාරණාවක් එක්ක läග ගැනීමක් එක්ක අන්‍ය අය මේක සත්‍යයි කියලා කියන්නේ. ඒ සියල්ලම කියන්නේ සොකීයේ කොටු වෙලා ඒ වගේම තමයි. ඒ කරුණු එකයි අන්න ඒ කාරණාව කියන්නේ. හැබැයි තාදී වුණාට පස්සේ අනික් අය සත්‍යයි ලෙස කියන මෙන්න මේ කාරණාව අසත්‍යයි ලෙස හෝ ඒ කිසි දෙයක් එක්ක යෙදෙන්නේ නැහැ කියනවා තාදී තැනදී. තාදී කියන කාරණාවේදී නත්තේ සුතාදී ඒක සත්‍යං මුසා සත්‍යයි හෝ මුසා කියලා හෝ කතා දෙකම නෑ. දැන් අපිට නම් මුසා කියලා කතාවක් තියෙනවනේ. නෑ ඒ කතා දෙකම නෑ. ඇයි? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කාරණාවක් එක්ක යම්කිසි කෙනෙක් ඇත්තයි කියලා läගගෙන ඉන්න කාරණාවක් යෙදිලා තියෙන්නේ සොය සංගත කාරණාවක් එක්ක. තාදී කියන කාරණාවේදී කරුණු කෙරෙහි තාදී කියන්නේ හිව් බවට යොමු වෙච්ච තැනදී නැත්තම් එසේ වූ තාදී කියන ස්වභාවයත් එක්ක ඒ අනෙකෙකුගේ මතය ඇත්තයි හෝ බොරුයි හෝ කියලා කියන්නේ යෙදෙන්නේ නැහැ. ඇත්තයි හෝ බොරුයි හෝ කියන්නේ අපිට මේ ලෝකේ තියෙනවනේ ඇත්තයි බොරුයි කියන ඒ දෙකත් එක්කනේ පැන නැගින්නේ. ඔය කතා දෙකම යෙදෙන්නේ නැහැ කියනවා. සච්ඡං මුසාචාපි පරන්දහෙය. නතේසුතාදී සයසන්නතේසු සච්ඡං මුසන්තාපි චාපි පරන්දහෙය. ඒ කරුණු දෙකම යන්නේ නැහැ. ඇත්ත සහ බොරු. දැන් ඇත්ත සහ බොරු කියන කරුණු දෙක යන්නේ නැතුව කෝණයකින් යම් කෙනෙක් කියන දේ අහගෙන ඉන්නවනම් අපි බලන්න ඕනේ එයා කියන විග්‍රහයටද එයාගේ තියෙන කෝණය හදන්න ඕන විදිහට අහගෙන ඉන්න එක. එයාගේ තියෙන කෝණය හදන්න ඕන විදිහට අහගෙන ඉන්න එක. අපි ඒක බොරුයි කියලා කියවන්නේ. අපි ඇත්ත කියලා කල්ලාගන්නවා. නැද්ද? අපි ඇත්ත කියලා කල්ලාගන්නවා. අපි අරක බොරුයි කියනවා. ඒක බොරුයි කියන්නේ මොකකට සාපේක්ෂව? මං අල්ලගත්ත ඇත්තට සාපේක්ෂව. මං ඇත්ත කියලා කල්ලාගත්තා නම් එතන කෝ තාදී වෙයිදලා නැහැ. ඊළඟ ගාථාව ඒතංච සල්ලංච පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතං යත් පජා විසත්තා ඥානං පස්සව තතේ වේතං අජ්ජෝසිතං නත්ති හතාගතන්ති. මෙන්න මේක යම් උලක් යම්කින් ඒතංච ඒ මොකද්ද?
උලක් සල්ලක් ඊළඟට ඒ උලක් ඒකේ යම් කිසි උලක මේ සත්පජා මේ ප්‍රජාව බැහැගෙන පැටලිලා ඇමිනිලා ඒකේ තියෙන අන්නේ කාරණාව ඥානාමි පස්සාමි ජනිමි දකිමි තතේව ඒත අන්නේ කාරණාව එසේමයි කියලා ඒක දැනගෙන අන්න ඒකත් එක්ක අජ්ජෝසිතන් නැති කතාගතයන් වහන්සේ ඒහා පැටලීමක් läග ගැනීමකට එන්නේ නැහැ. දන්නකොට දකිනකොට ඒ කාරණාව ඒ විදිහට අපි අයින් වෙන දඟලන්නේ නැද්ද? අයින් වෙන්න දඟලන දැඟලිල්ලේදී අයින් වීම වටින බවක් ලැබිලා තියෙනවා. හැබැයි මේ කාරණාව සල්ලම්. ඒ කියන්නේ උලක් හැටියට මේ ප්‍රජාව මේ පැටලලා ඉන්න මේ මෙන්න ඇමිල්ලා ඉන්න මෙන්න මේ කාරණාව උලක් කියන කාරණාව දන්නවනම් දකිනවනම් මෙන්න මේක දකිමින් ඒක හේමම බව ඒක ඒ බවම යොමු වෙනකොට හතාගතයන් වහන්සේලාට නත්ති තාගතාන්ති අජ්ජෝසිත läග ගැනීමක් කියන්නේ නෑ. කලින් ගාථාවේ කිව්වා ඇත්තයි බොරුයි කියලා දෙකටම යන්නේ නෑ කිව්වා. ඒක ඒ විදිහට දැක්කට පස්සේ läග ගැනීමකට එන්නේ. දැන් මම අර ඉස්සෙල්ලා සාකච්ඡාව කරන්න කලින් මම පැහැදිලි කරේ දුකක් එනකොට දුකක් විඳවනකොට හිතන්න යමු වෙනකොට දුක බව ඥානයක් ඉස්මතු වෙනකොට අයින් වීමක් අදාළ නැහැ. ඉඳීම අදාළක් නැහැ. අයින් වෙන්නේ තිබ්බොත් නේද මේක. ඉන්නේ හොඳ නිසානේ. අයින් වෙන තිබ්බොත් ඉන්නේ හොඳ නිසා. දැන් අයින් වෙනකොට මොකෙන්ද කියලා අහන්නේ. ඔව් අයින් වෙන මොකකින්ද නැහැ. ඉන්නේ මොකෙද කියලා. ඔව්. එතකොට ඒ කිසිදු කාරණාවක් එන්නේ නැහැ. එතකොට මෙන්න මේ සියල්ලක්ම දැක්කට පස්සේ සම්පූර්ණයෙන්ම අන්නේතර වීම කියන කාරණාවේ අර්ථය. ඊතර වීම අර්ථය අර්ථාන්විත කරනවා විනා ඊතර වීම ලැබීමක් කරලා එහෙම නෑ බුදුරණවහන්සේ දක්වන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊතර වීම ලැබීමක් කරලා විස්තර සුතම් නියතම් අත්තම් පරිවේෂණ අනුසකරන ඒකෙන්ද අත්තම් පරිවේෂණ අනුසකරන කියනකොට මේ දැන් සමහර කියාවේ යනකොට විතරකට විඥාත කියන කාරණා ඔස්සේ සම විග්‍රහය ඊට පස්සේ පැහැදිලි කරන්නේ. ඒ පැහැදිලි කරනකොට අර දැන් අද උදේ සාකච්ඡාවකට අර මේ ප්‍රශ්න වල එනවනේ දැන් මම මාව සර්ච් කරන විමසන එකක් තමයි එහෙම එක්කුත් තියෙනවා. මේ ඒකවල දැන් එහෙම නැත්තම් දැන් සාමාන්‍ය පටන් ගන්නකොට කියවනේ දැන් මේක පික්සුන්ට කියන්නේ කියලා දීමක් කියන එකක් එක්කනේ විග්‍රහය කරන්නේ. එතකොට විමසීමක් ලැබීමක් ලැබීමේ කියන කාරණා ලැබෙනවා. මෙහෙම විත්‍ය ගැන මෙහෙම දකින්න දේ ගැන මෙහෙම කියන. අන්න ඒකට විමසමින් ලැබෙන ඒ වගේ දසක් මම කියන්නේ. අත්තම් පරිේෂණ විචාරණ කියන්නේ මේක විග්‍රහය තුළ ආදීමේ වෙනත් එකයි. එතකොට මේ අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා එයාට විමසීමක් එක්කලගෙනීමක් එන්න පුළුවන් නේද? සාහනේ මට ඒක නෙමෙයි ඊළඟට අර දැන් අත්‍යපත ගුණයේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වීමනේ මුළු විග්‍රහය පුරාම රූප උපාදාන ස්කන්ධය විස්තර කරගෙන යනවා දුක්ඛාරහත්‍ය විස්තර වෙනවා. හැබැයි එහෙම ගියාට අන්තිමටම ආර්ය සත්‍ය හතර විග්‍රහය මතුවෙනවනේ වචන වලින් නේද? මට හිතෙනවා මෙතන සාදී කියන ඒකේ එනකොට අර පරියයන් තියෙන්නේ කොහොමද දන්නේ වචන තුන පත්තම් පරිස්සන අනුකරණ කියනකොට මේ විග්‍රහය තුළ අන්න ඒකට එන්න ඒක හරි. ඒක න බැරි නේද තමයි. මේ පටන් ගන්නකොටම තියෙන්නේ ලෝකයට කියනකොට දැන් බාහිර කිව්වට දිටුතමුත විඤ්ඤාත කියන කාරණාවක් විතරක් ප්‍රඥාව අධිකයි. ඒතර පටන් ගන්නකොට දැන් අපි ගත්තොත් සාමාන්‍ය දිට්ඨ උතමුත විඤ්ඤාත කියන කාරණාව කියන සිද්ධියට අමතරව
අපේ වෙන කටයුතු ටිකකුත් තියෙනවනේ. එතකොට ඒ සියල්ලක්මත් එකතු කරලා කියනවා. එන කිසිදු විදියකින් මේ ඒ කාරණාවට läග ගන්න බැරි වෙන්නේ. නමුත් කියපු කාරණාව එක්කත් හරි මොකද හේතුව ඒ කරගෙන වැඩපිළිවෙලේදී විමසීමක් කියන කාරණාව ඊළඟට මනසානුවතර කිරීමක් කියන කාරණාව ලැබීමක් කියන කාරණාව මෙන්න මේ කිසිම දෙයකට කරන කාරණාව තුළදී ඉඩක් නොවන විදියක්. ඉතින් ඒක සම්පූර්ණ සිදුවීම යථාර්ථවාදී වෙනවා නම් විඤ්ඤාත මට්ටම් කියලා කතා කරන්න දෙයක් නැහැ. හැබැයි දැන් පිරිසකටනේ කියන්නේ. පිරිසකට කියනකොට එහෙමත් නොවෙන්න ඒ වගේම තමයි ලෝකයේ ඉදින කාරණාවක් කියලා පටන් ගන්න. මේ සිද්ධිය කරන බර කර්ම ඔක්කොම කියන්නේ. දැන් ඇත්තට මේ මුලින් කියපු කරුණ ඔක්කොම අදාළ වෙන්නේ ඒකත් එක්ක. එතකොට ඒකත් එක්ක මේ කතාව අදාළ වෙන නිසා ලෝකයේ සියලු සිද්ධිම ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් කරගෙන යන කෙනෙකුට කිසිම විදියකින් läග ගන්න බැරි වෙන විදිහට මේ කාරණාව ඉතින් මේ පෙන්නපු තරදී ඉස්මතුලා තියෙනවා. විග්‍රහය තුල සත්‍යපදියට අනිකරණ කාරණාවට එහෙම ඉඩකුත් නැහැ. අහගෙන ඉන්න විග්‍රහය කොහොමද නැහැ කියලා දෙන අහගෙන ඉන්න අයට කියලා දීමේදී ලෝකයේ සියලු දේවල් එක්කම ඉස්මතු වෙනවා. මේ සූත්‍රයේ බාහිරෝදේ දැන් හිතන්නවයි කියන කාරණා මට ආයි අවසර නිකලා ගුවන්විදුලි සාකච්ඡා ගියා මේ සානසයේ සත්‍ය විභංග සූත්‍රයෙන් සාකච්ඡා. ඒකෙදි මේ මට අපේ ටික දැනගන්න අවසරයක් ආවා. මේ ඒ සත්‍ය විභංග කියන එකේදී මේ සත්‍ය ගැනමද විභංග කරලා කියන්නේ අපි හොයන සත්‍ය ගැනමද මේ විභංග කරන දක්වන්නේ කියන කාරණාව. ඔව්. සත්‍යම. ඒක දේශනාවේද කොහෙදම කියනවා සත්‍ය කියන එක මොකද්ද කියන එක. විභංග කරන්න කලින් ඒ කියන්නේ විභංග කර යුත්තේ වචන ටිකක් නෙමෙයි සත්‍ය. එහෙනම් සත්‍ය කියන කාරණාව දේශනා විග්‍රහ කරන සත්‍ය කියන චතුරාර්ය සත්‍ය කියන කාරණාව කොහොමද චතුරාර්ය සත්‍යයක් බව ඉස්මතු කරගන්නේ කියන එක. එතකොට එහෙම ඉස්මතු කරගත් ආර්ය සත්‍ය තමයි විභංග කරලා දෙන්නේ. නැතුව අපි ඉගෙන ගත්ත චතුරාර්ය සත්‍ය කියන වචන ටික නෙමෙයි. ඒ වචන ටික නෙමෙයි සත්‍ය. ඒකට සත්‍ය හොයනදී මේ දේශනාවේ මම ඒක කියන සත්‍ය කියන එක දුක, සමුදය, නිරෝධ මාර්ග කියන හතරම ප්‍රායෝගිකව සත්‍යයක් වෙන හැටි විග්‍රහ කරනවා. එතකොට ඒකයි විභංග කරලා පෙන්නන්නේ. තයන්නයි, තුයන්නයි, අරයන්නයි, රායන්නයි, යන්සයයි, යයන්නයි, සයන්නයි, තයන්නයි, යන්සයයි නෙමෙයි විභංග කරන්නේ. චතුරාර්ය සත්‍ය කියන වචන නෙමෙයි විභංග කරන්නේ. එතකොට අර විග්‍රහය ඇත්තටම හම්බෙන්නට ඕන කියන්නේ එතෙන්ද යොමු වෙන්න ඕන. ඒකයි විභංග කිරීම තමයි සත්‍ය විභංග කියන්නේ. ඇතර ඒ කාරණාව හරිය මේ අපි නොසිතුවට දැන් මම අර පටිසමුප්පාදය ගැන කතා කරේ විභංග කියනකොට ඒක පටිසමුප්පාද විභංගය. නැත්නම් පටිසමුප්පාද ධර්ම විග්‍රහය. එතකොට අපි මේක එතෙන්ද අපි වචනයකට සීමා වෙලා හරියන්නේ. සත්‍ය විභංගය. පටිසමුප්පාද විභංගය. ධාතු විභංගය. ඊළඟට කන්ද විභංග. ඒතොර විභංග කියන කාරණාවට යන්න කලින් අර ඥානිය නැත්නම් ඒක පිළිබඳව වැටහීමක් තියෙනවා. ඒක තමයි දුක සමුදය නිරෝධ මාර්ගය කියන මේ හතරම සංවේදයක් මේ සත්‍ය විභංග කරනවා කියන්නේ හතරම අරසාන්විත වීම දේ තමයි විභංග කරන්නේ. සංසාරයේ දැකීමයි දකින්න බවයි කියන සංකේත දෙක පොඩ්ඩක් උපමාවක් වගේ කියන්න මොනවද? මොකද? දැකීමයි දකින්න බවක් කියන සංස. ඒක අපි දැකීමක් අපිට හම්බෙන්නේ දකින්න බවක් එක්ක අපිට විග්‍රහ කරන්න පුළුවන් කියන මේ දෙකේ දැන් අපි ගත්තොත් දැන් අර මේ දවස් ටිකේම කියපු කාරණා තුළ තියෙන මාව පේනවනේ. දැන් මේක මාව පේනවා කියන ස්වාමීන් වහන්සේ පේනවා කියන ගත්තේ මම පැත්තකින් ඉඳලා කරපු විග්‍රහයක් නෙමෙයි. ඇත්ත ඇහැට පෙනීමයි. ඇත්ත වූ ඇහැට පෙනීම ස්වාමීන් වහන්සේ දැකීම කියන කාරණාවෙන් තොරව කොහොමද විග්‍රහ කරන්නේ? බෑනේ.
ඇත්ත වූ හැට පෙනීම ස්වාමීන් වහන්සේ දැකීම කියන කාරණාවෙන් තොරව විග්‍රහයට ඉඩන්නේ නැහැ. එහෙනම් අපට දැකීමක් කියන කාරණාව තුළ තියෙන්නේ දකින්න බවක් දකින්නේ කියන එකමයි. දැකීමක් කියන කාරණාව කතා කරන්න තියෙන්නේ. කතා කරනවා නම් දකින්න බවක් සහ දකින්නේ කියන කාරණාව එක්කම. ඒකෙන් තොරව අපිට විග්‍රහ කරන්න බෑ. මොන විදිහට කතා කරලා විග්‍රහ කරන්න බෑ. ඒක කාරණාවල ඒ කියන්නේ දැක්මකට කියත් ඒක විඤ්ඤාණයක් මම කිය සාමාන්‍ය ඒක තරම් එහෙමයි. අපි පෙන්වන්නට ඕන නැති. කාට හරි කියලා දෙන්න වැරද්ද පෙන්වන්නනේ. හැබැයි අපි හිතීම ඉස්මතු කරද්දී අරක කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙලේ හිතීම ඉස්මතු කරන්න ඕන නැති. මේක අපි කියනකොට හරි පරිස්සම් වෙන්නට ඕනේ. ඒ කෙනෙකුට කියන්න. දැන් හරි විඤ්ඤාතයක් තමයි. හැබැයි ඒක කරලා අපට අතහරින්න පුළුවන්. මේක විඤ්ඤාතයක් අයියෝ අපි වැරදිලා කියලා අතහරින්න පුළුවන්. හැබැයි එතෙන්ද යන්නේ තල්ලු කරන්නේ නැතුව මේක විතරක් තව තීරු කරන්න ඕනේ. හැබැයි අපි හිතමුකෝ මහේෂ් මොනවාරෝ කියපු කාරණාවක් එක ඒ වැටහිම හරි කියලා හිර වෙලා ඉන්නවා කියලා. එතකොට එයාට කියන්න ඕන කෝණේ එන්නට ඕනේ. මේක කියලා කඩලා ඉවර වෙලා මේ කරුණ පෙන්වන්න ඕනද නැද්ද? අන්න ඒ ටික අපිට එන්නට ඕනේ. ඒතකොට අපි දැන් ඒකාන්ත කළ විඤ්ඤාතයක් කියන කාරණාවක් මේක වෙන්නේ කියලා අපි ඒකාන්ත ධර්ම ස්වභාවයක් කියලා අපි දාගන්න ගියොත් එහෙම අපි ඒ දෙන්න යන විග්‍රහ හැම එකම අපි තුල තියෙනවා සත්තු ඒ කියන්නේ හරි අමුතු අපබ්‍රංශ කියමුනා සත්‍යව වැරද්දක් තියෙනවා. ස්ථිරව සත්‍ය වශයෙන් තියෙන වැරද්දක් තියෙනවා. ඉතින් ඒ කතාව ටික අපබ්‍රංශයිනේ. සත්‍ය වැරද්දක් තියෙන්න බෑනේ. අර මේ ගුවන්විදුලි සාකච්ඡාවෙත් ඇහුවේ අර කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා කියලා. අමුතු කියමන ඒක සාකච්ඡා ඇහුවා නම් ඇති මම මේ ප්‍රශ්නේ අහන්නම්කෝ. මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. සියල්ලම අනිත්‍යයි නේ? සංඛාර අනිත්‍යයි. සංඛාර අනිත්‍යයි කියන එක හිම්මමයිනේ. නේ? අය කොහොම සංඛාර නිට්ටය වෙනවද? නිට්ටය වෙන්නේ. සංඛාර අනිත්‍ය කියන නිට්ටය නේද කියන්නේ? මොන ප්‍රශ්න මං අහුවා සාකච්ඡාව අවසානයේ. සංඛාර අනිත්‍යයිනේ කොහෙන් කියන්නේ? ආයි සංඛාර නිට්ටය නෑනේ. ඒක සංඛාර අනිත්‍ය කියන එක. ඒක නිට්ටයයිනේ. සංඛාර අනිත්‍ය අන්නේ ප්‍රශ්නේ ඇහුවා. මොකක්ද දෙන උත්තරේ මට කියන්න? දැන් ওই ප්‍රශ්නේ ඇහුවට පස්සේ කවුරුහරි ප්‍රශ්නේ ඇහුවට පස්සේ මොකක්ද දෙන උත්තරේ? ඒක විග්‍රහයක් කරන්න සාරෙත් නීති බව කතා කරන්නේ. නෑ කෙනෙක් කියන්නේ ඔව් ඒක විග්‍රහයක් කෙනාටනේ. විග්‍රහයක් කෙනාටනේ. එහෙමයි. එතන අර්ථාන්විත බව කියන එකත් එක්ක ගිහිල්ලා නැතුව සාසීගේ මට හම්බුණානේ. ඇත්තටම දැන් අපි දැන් මේ අපි හිතන ක්‍රමයක් එක්ක ගත්තට පස්සේ මේ සියල්ලක් මේක ඒක විහිළුවක්. ඒ කියන්නේ සංඛාර අනිත්‍යයි කියන කාරණාව අපට යමක් අර්ථාන්විත වෙනවා කියනකොට පැත්තකින් ආත්මෙන් නිදලා. නේ? එහෙම වුණොත් සංඛාර අනිත්‍ය කියන නිර්වචනේ වැරදි. අයි ආත්මෙන් හිටියානම් සංඛාර අනිත්‍ය කියන්න පුළුවන්ද? සංඛාර බවක කතා වෙලා නැහැ. අනිත්‍ය බවක කතා වෙලා නැහැ. ආත්මන් බවක් ඉන්නවා. අයි අධ්‍යක්ීමකට විග්‍රහය ලැබිලා. එහෙනම් සංඛාර අනිත්‍යයි කියන කාරණාවේ අර්ථාන්විත භාවය අනාත්මත් එක්කනේ. ඉතින් අනාත්මත් එක්කෙද්දී කාටද සංඛාර අනිත්‍ය බව විග්‍රහය කරන්න ඉඩ තියෙන්නේ? සංඛාර අනිත්‍ය බව විග්‍රහය කරන්න ඉඩක් කාටවත් නැහැ. කතාවක් නැහැ. ඉතින් ඒක දෙන්නේ කොතෙන්ද දෙන්නේ? සංඛාර අනිත්‍ය ඔක්කොම සංඛාර අනිත්‍ය. කොතෙන්ද දෙන්නේ ඒක? ඒක ඉඩන්නේ. ඉතින් ඒ නිසා ඒ විග්‍රහයට කොහොමද නිත්‍යයි කියන කතාවක්. ඔන්න ඕක තමයි අර සංඛාර අනිත්‍යයි නිවන නිත්‍යයි. ඔන්න පැටලෙන්නේ. සංඛාර දුකයි නිවන සැපයි. අන්න අමතකගෙන එක. සංඛාර අනාත්මයි නිවන ආත්මයි. දැන් ඔය දාගන්න කිව්වොත් අන්න ඒ විදිහ එකක් තමයි සංඛාර අනිත්‍යයි කියන කාරණාව නිට්ටයයි. නිවන නිට්ටයයි කියන එක. ඉතින් එතනම කියලා ඉවරනේ නේද? අනත්තයි කියන එක අර්ථ වෙලානේ. ඉතින් කියන ආත්මයේ ස්වභාවයයි. මේකේ ලොකු පටලැවිල්ල හරියට හිතුවේ නැත්තම්. ඔය දැන් නට්ට පාගල හිතපුවාගේ ප්‍රශ්නේ නෙවෙයි.
වෙනස් නොවන එකම දේ වෙනස් වීම කියන්නේ ඒ වගේ. අන්න ඒක තමයි වෙනස් නොවන එකම දේ වෙනස් වීම. ඒකම තමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුනම යෙදෙනවා කියලා ගන්න මෙතනදී. ඔව් ඒක තමයි. ඒ කියන්නේ කතා කරන්න බෑ එහෙම. ඒ කියන්නේ කතා කරනවා කියන්නේ කතාවක් විතරයි අනිත්‍ය කියන එක. අර්ථානිත්‍ය භාවය නෙමෙයි. ඒකත් එක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ පිටින් අත ගාලා මම අර මේ ළඟදී කරපු දේශනාවකට පැහැදිලි කරලා පඹයක් උපමා වගේ. පිටින් අත ගාලා අර්ථානිත්‍ය භාවයට යන්නේ නැතුව පේන දේ පිළිබඳ විග්‍රහයක් කරනවා. ඔය වගේ වැඩනේ. අර්ථානිත්‍ය භාවයට යනවා නම් ඒ විග්‍රහය අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් තමයි කියන්නේ අපි කතා කරන ධර්මීය වචන නෙවෙයි ධර්මයේ කියන්නේ. වචන ධර්මයේ තියෙනවා මොකක්ද? කිව්වලා අන්තරාන්තයේ. හැබැයි ඒක අර්ථාන්ත භාවයේ කියන එකේ දෙනකොට කෙනාද ඒ කතාව වෙන්නේ නෑ. ඒක තමයි දැන් ධර්මය කියන කාරණාව මම අර එදත් කිව්වේ. ධර්මය අර්ථාන්විත වීමයි අර්ථාන්විත වුණා කියලා සුතය අල්ලගෙන ප්‍රශ්න කර ගැනීම. ඕකනේ වෙලා තියෙන්නේ. සුතේ වැදගත් සුතය. එච්චරයි. ඒක වැදගත්. අපි මේක තව නිගමන වලට යන්න යනවනේ. මේකේ අර්ථය හෙව්වා කියලා හිතාගෙන. අන්න ඒකනේ වැඩේ තියෙන්නේ. ඉතින් සුතය නම් ආය අපේ සුතයක් කියන්නේ දැන් බුදුරණවහන්සේ කොතනක කියලා තියෙනවද? සියලු සංස්කාර අනිත්‍යයි. ඒක නිට්ටයයි. දැන් සුත්තේකට අදාළ දෙයක් තියෙනවද එහෙම එක? නෑනේ. දැන් ඒක සුත්තේකට අදාළ දෙයක් තියෙනවා නම් අපි ඒක ගන්න එක සාධාරණයි. සුත්තේකට අදාළ දෙයක් නෑ. එහෙනම් සුත්තයක් හැටියට අපි දෙන්නට ඕනේ. මේක අර්ථාන්විත කරන්න ගිහිල්ලා ආපහු පටලවාගෙන තවත් දෙයක් ඇඩ් කරගෙන එකතු වෙන එකනේ අවුල තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේකේ ධර්මයේ අර්ථාන්විත වෙනවා නම් හරි. සුතයත් ධර්මයක් තමයි. හැබැයි අපි ඒක මම අද කිව්වේ මැනිකක් තියනවා වටිනවා. එච්චරයි. මිල කරන්න බෑ. වටිනවා. හැබැයි අපි ගන්නවා. හැබැයි අපි අර කරගෙනවා. අන්න ඒ වගේ වැඩක්. ඉතින් ඒක වෙන්නට ඕනේ. මැනිකක් නැතුව මෙහෙම හිටියොත් එහෙම. ඒත් බෑ. හැබැයි අපි මේකේ මේ කරුණු ටික අපි හරියටම බැලුවේ නැත්නම් එහෙම ඔය දැන් ඔය කියපු කාරණාව තමයි වෙන්නේ. අද ධර්මයේ කියලා මතවාද දෘෂ්ටි මේ සියල්ලම ගොඩනගලා තියෙන්නේ ඔන්න ඔය කරුණ ටික අර්ථාන්විත වෙන්න ඉඩ දෙන්නේ නැතුව දැනුම අපි අර්ථයක් කියලා ගන්නවා අර්ථයක් කියලා අරගෙන ඒක තව අර්ථයකුත් අපි ලං කරනවා අන්න සද්ධාන ප්‍රතිරූප කියනවා සද්ධාන ප්‍රතිරූප කියන්නේ ප්‍රඥාවන්ත නැති නිසා ප්‍රඥාවන්ත නැති නිසා ධර්මයේ තේරෙන්නේ විග්‍රහයක් අවශ්‍යයි විග්‍රහයේදී ප්‍රතිරූපයක් තියෙනවා මොකයි වෙලා තියෙන්නේ ඊට වඩා මේ ප්‍රශ්නෙට ආත්මය කියනවා නැද්ද කියලා. ඔව්. ඇත්තටම වේදේ හොඳයි. වේදේ තුල ඉතින් පුදුම සත්‍යවාදී බවක් ඒකේ ලෝකෙත් එක තියෙනවා. එයාලා එච්චර ගොන්නේ.